ආයුබෝවන් ළමයි සුබ දවසක් හැමදෙනාටම අද අපි කතා කරන්න යන්නේ අණු සහ ආයනවල ජ්‍යාමිතික හැඩ ගැන. ඉස්සෙල්ලාම අර්ථ දක්වන්නම් මොකක්ද මේ ජ්‍යාමිතික හැඩයක් කියන්නේ කියලා. සරලවම කතාව මෙන්න මෙහෙමයි. ත්‍රිමාණීය අවකාශය තුල මධ්‍ය පරමාණුවක් වටා අනෙකුත් බන්ධන විහිදී ඇති ආකාරය නිරූපණය කරන සටහනක් අපිට හඳුන්වන්න පුළුවන් ඒ අණුවට අදාළ ජ්‍යාමිතික හැඩයක් කියලා. හරිද? දැන් මම මේ හදලා තියෙන ළමයි ඇමෝනියා අණුව. හරිද? මේ සුදු පාටින් තියෙන්නේ මධ්‍ය නයිට්‍රජන් පරමාණුව, මේ තියෙන්නේ තැඹිලි පාටින් පාර්ශ්වික හයිඩ්‍රජන් පරමාණු, මේ තියෙන්නේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල්. දැන් ඇමෝනියා අණුවට තියෙන හැඩය අපි හඳුන්වන්නේ පිරමිඩීය හැඩයක් කියලා. මේක පිරමිඩ් එකක් උනේ මෙන්න මේ කෙළවරවල් හයිඩ්‍රජන් පරමාණු යාකරෝතින් මේක පාදස්ථය ත්‍රිකෝණයක් වෙච්ච පිරමීඩයක්. ඒ නිසා අපි සරලව හඳුන්වන්නේ ඇමෝනියා අණුවේ හැඩය මොකක් කියලාද? පිරමිඩීය හැඩයක් කියලා. දැන් ඇමෝනියා අණුව කොහොමද පිරමිඩීය හැඩයක් බවට පත් උනේ? මොකක්ද මීට අදාළ සිද්ධාන්තය? හරිද? අන්න ඔය කරුණු ගැන තමයි අපි විස්තරාත්මකව කතා කරන්න යන්නේ. දැන් හේතුවක් විදිහට ළමයෙක්ට අහන්න පුළුවන් සර් ඕක පිරමිඩ් එකක් නැතුව පිරමිඩ් එකක් විදිහට නැතුව මෙන්න මේ විදිහට ඉන්න පුළුවන් නේ. මේ විදිහට හිටියොත් ළමයි මේ ග්‍රීන් බෝඩ් එකේ තියෙන තලයේම තමයි අනෙක් පරමාණු ඔක්කොම තියෙන්නේ. මේ කොන් හත් තුන යාකරොත් ළමයි අපිට ලැබෙන්නේ ත්‍රිකෝණයක්. ඒතර මේ හැඩය අපිට හඳුන්වන්න පුළුවන් තලිය ත්‍රිකෝණාකාර කියලා. ඉතින් ඇමෝනියා අණුව තලිය ත්‍රිකෝණාකාර ස්වරූපයකින් ඉන්නේ නැතුව ඇමෝනියා අණුව කොහොමද මෙහෙම පිරමිඩීය හැඩයක් බවට පත් උනේ? මීට අදාළ තියරි පොයින්ට්ස් මොනවද? අපි කොහොමද මේවා මතක තියාගන්නේ? අන්න ඔය කාරණා ටික කතා කරන්න තමයි දැන් අපි ලෑස්ති වෙන්නේ. හරිද? මේක ඊළඟ දේ. දැන් අපි අණුවක හෝ අයනයක හැඩය දැනගත්ත කියමුකෝ. මේ දැනගැනීමේ ප්‍රයෝජන මොනවද? ප්‍රයෝජන ළමයි කීපයක් තියෙනවා. එකක් තමයි අණුවක හැඩය දැනගත්තට පස්සේ අපිට අපෝහණය කරන්න පුළුවන් ඒ අණුවට අමතර ආරෝපිත ස්වභාවයක් තියනවද කියලා. මොකක්ද ඔය අමතර ආරෝපිත ස්වභාවය කියන්නේ? අමතර ආරෝපිත ස්වභාවය යන්නේ අදහස් කරන්නේ එම අණුවට පවතින ද්‍රව්‍යතාවයයි. එහෙනම් අණුවක හැඩය දැනගැනීමේ එක ප්‍රයෝජනයක් තමයි හැඩය දිහා බලලා බන්ධන විහිදී ඇති ආකාරය සලකමින් අපිට අපෝහණය කරන්න පුළුවන් එම අණුවට අමතර ආරෝපිත ස්වභාවයක් හෙවත් ද්‍රවීයතාවයක් තියෙනවද කියලා. ද්‍රවීයතාවය කියන එක දන්නවනම් අපිට හැකියාවක් ලැබෙනවා ඊට පස්සේ අණු අතර පවතින අන්තරණුක ආකර්ෂණ බල අපෝහණය කරන්න. අණු අතර පවතින අන්තරණුක ආකර්ෂණ බල අපෝහණය කරන්න පුළුවන් නම් අපිට හැකියාවක් ලැබෙනවා ද්‍රවාංක තාපාංකවල විශාලත්වයන් අපෝහණය කරන්නත්. ඒ නිසා ළමයි බන්ධන පාඩමේ තියෙන වැදගත්ම මාතෘකාවක් තමයි අද අපි කතා කරන්න යන්නේ අණු සහ ආයනවලට අදාළ ජ්‍යාමිතික හැඩ. දැන් කතාව මෙන්න මෙහෙමයි. මේ අණුවල සහ ආයනවල ජ්‍යාමිතික හැඩ කතා කරන්න කලින් අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕන පරමාණුවක් වටා බන්ධනවල හැඩය තීරණය කිරීමට බලපාන සාධක. හරිද? අන්නේ අණුව පරමාණුවක් වටේ බන්ධනවල හැඩය තීරණය කිරීම සඳහා බලපාන සාධක මොනවද කියලා බලලා අපි ඊට පස්සේ ඉතුරු තියරි පොයින්ට්ස් වලට යමු. හරිද? හරි. ළමයි මෙහෙමයි. දැන් පරමාණුවක් වටේ හැඩය තීරණය කිරීම සඳහා බලපාන ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. හරිද? ඒ සාධක දෙකින් පළමුවෙන්න තමයි ඒ පරමාණුව වටා පවතින සිග්මා බන්ධන ගණන. හරිද? දෙවැනි සාධකය තමයි ඒ පරමාණුව වටා පවතින එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන. හරිද? right. මෙන්න මේ යම්කිසි පරමාණුවක් වටා පවතින සිග්මා බන්ධන ගණනත් එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණනත් අපි පොදුවේ සලකනවා ඒ පරමාණුව වටා පවතින විකර්ෂක ඒකක කියලා. හරිද? ඔය විකර්ෂක ඒකක වලට ළමයි තවත් නමක් අපි කියනවා වෙස්ප යුගල් කියලා. හරිද? වෙස්ප යුගල් කියලා. මේ වෙස්ප යුගල් කියලා කියන්නේ ළමයි වේලන්ස් ෂෙල්
ඉලෙක්ට්‍රෝන පෙයාර් රිපල්ෂන් කියන අදහස ළමයි ඔය ඇබ්‍රිවියේට් කරලා තියෙන්නේ. වෙස්පර් තියරි එක ගැන අපි වෙනම වීඩියෝ එකක් අපි ඉස්සරහට කරනවා. රයිට්? හරි එහෙනම් වෙස්පර් යුගල් කියලා කියන්නේ නැත්නම් වෙස්පර් ඒකක කියලා කියන්නේත් මොනවද? විකර්ෂක ඒකකවලට විකර්ෂක ඒකක කියලා කියන්නේ මොනවද? පරමාණුවක් වටේ පවතින සිග්ම බන්ධනයි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණනෙයි එකතුවට. දැන් ප්‍රශ්නයක් ඇති ඇයි මේකට විකර්ෂක කියන වචනේ දැම්මේ? මෙන්න මෙහෙමයි ළමයි කතාව. දැන් සිග්ම බන්ධනයක් ගත්තත් හරිද? ඔතන තියෙන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක්නේ. හරි. එකසර ඉලෙක්ට්‍රෝන ගත්තත් එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් ගත්තත් ළමයි ඒත් ඉලෙක්ට්‍රෝනනේ. මේ ඉලෙක්ට්‍රෝන කියන අය ඍණ ආරෝපිතයිනේ. සජාතීය ආරෝපණ ඇති වෙන්නේ ආකර්ෂණ බලයක්ද විකර්ෂණ බලයක්ද? විකර්ෂණ බලයක්. අන්න ඒ හේතුව නිසා තමයි පරමාණුවක් වටේ තියෙන සිග්ම බන්ධනයි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණනෙයි එකතුව අපි හඳුන්වන්නේ වෙස්පර් යුගල් කියලා. තවත් විදිහකින් කිව්වොතින් විකර්ෂක ඒකක කියලා. හරි. එහෙනම් මේ කාරණය මුලින්ම හොඳින් අවබෝධ කරගන්න. පරමාණුවක් වටේ හැඩය තීරණය කිරීම සඳහා බලපාන ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. මොකක්ද? පරමාණු වටා පවතින සිග්ම බන්ධන ගණන සහ පරමාණු වටා පවතින එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන. ඔය පරමාණු වටේ පවතින සිග්ම බන්ධන ගණනයි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණනෙයි එකතුව අපි පොදුවේ හඳුන්වනවා විකර්ෂක ඒකක කියලා. තවත් විදිහකින් කිව්වොත් වෙස්පර් යුගල් කියලා. පැහැදිලිද කියපු දේ? රයිට්? හරි. ඊළඟට තවත් කාරණයක් තියෙනවා මතක තබා ගත යුතුම. පරමාණු අතර ද්විත්ව බන්ධන සහ ත්‍රිත්ව බන්ධන තියෙනවනේ. හරිද? මේ ද්විත්ව බන්ධනයක් ගත්තොතින් එයා හැදිලා තියෙන්නේ එක සිග්ම බන්ධනයකින් සහ එක ෆයි බන්ධනයකින්. මේ ත්‍රිත්ව බන්ධනයක් ගත්තොත් ඒ බන්ධනය හැදිලා තියෙන්නේ සිග්ම බන්ධන එකකින් සහ ෆයි බන්ධන දෙකකින්. මේ අවස්ථා දෙකේදීම සිග්ම බන්ධනයක් බැගින්නේ පවතින්නේ සිග්ම බන්ධන එකයි. මේ නිසා පරමාණු දෙකක් අතර පවතින ද්විත්ව බන්ධනයක් වේවා ත්‍රිත්ව බන්ධනයක් වේවා අපි සලකන්නේ එක විකර්ෂක ඒකකයක් කියලා. එහෙනම් මෙන්න මේ කාරණය හොඳින් මතක තියාගන්න. පරමාණු දෙකක් අතර පවතින ද්විත්ව බන්ධනයක් හෝ ත්‍රිත්ව බන්ධනයක් අපි හඳුන්වන්නේ එක විකර්ෂක ඒකකයක් කියලා. කවුරු හරි ඇහුවොතින් ඇයි එහෙම එක විකර්ෂක ඒකකයක් කියන්නේ කියලා දෙන්න තියෙන උත්තරය තමයි මේ අවස්ථා දෙකේදීම ඒ ද්විත්ව හෝ ඒ ත්‍රිත්ව බන්ධනයට අදාළව පවතින්නේ එක සිග්ම බන්ධනයක්. පැහැදිලිද? මේ නිසා පරමාණු දෙකක් අතර පවතින ද්විත්ව බන්ධනයක් හෝ ත්‍රිත්ව බන්ධනයක් මෙතනින් එහාට අපි හඳුන්වන්නේ එක විකර්ෂක ඒකකයක් කියලා. හරිද? උදාහරණයක් විදිහට ගත්තොතින් හිතන්න මෙන්න මෙහෙම. ෆොස්ෆරස් සහ ඔක්සිජන් අතර ද්විත්ව බන්ධනයක් තියෙනවා. හරිද? මේක හැදිලා තියෙන්නේ එක සිග්ම බන්ධනයකින් සහ ෆයි බන්ධනයකින්. සිග්ම බන්ධන එකක් පමණක් පවතින නිසා ෆොස්ෆරස් සහ ඔක්සිජන් අතර පවතින මේ ද්විත්ව බන්ධනය අපි හඳුන්වන්නේ එක විකර්ෂක ඒකකයක් කියලා. හරිද? ඊළඟට හිතන්න කාබන් සහ නයිට්‍රජන් අතර මේ විදිහේ ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. එතකොට මේ ත්‍රිත්ව බන්ධනය හැදිලා තියෙන්නේ සිග්ම බන්ධන එකකින් සහ ෆයි බන්ධන දෙකකින්. මෙතන එක සිග්ම බන්ධනයක් පමණක් පවතින නිසා මේ ත්‍රිත්ව බන්ධනය දැන් අපි හඳුන්වන්නේ එක විකර්ෂක ඒකකයක් කියලා. පැහැදිලිද? හරි. එහෙනම් පරමාණුවක් වටේ හැඩය තීරණය කිරීම සඳහා බලපාන ප්‍රධාන සාධක දෙකක් ගැන අපි කිව්වනේ. මොකක්ද? එකක් තමයි පරමාණු වටා පවතින සිග්ම බන්ධන ගණන. අනිත් එක තමයි පරමාණු වටා පවතින එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන. හරිද? පරමාණුවක් වටා ද්විත්ව බන්ධන කොච්චර තිබුණත් ත්‍රිත්ව බන්ධන තිබුණත් ඒ ද්විත්ව බන්ධනයක් හෝ ත්‍රිත්ව බන්ධනයක් මෙතනින් එහාට අපි හඳුන්වන්නේ එක විකර්ෂක ඒකකයක් කියලා. ඇයි අපි එහෙම කියන්නේ? එහෙම කියන්න හේතුව තමයි ද්විත්ව බන්ධනයක් වේවා ත්‍රිත්ව බන්ධනයක් වේවා ඒ අවස්ථා දෙකේදීම පවතින්නේ එක සිග්ම බන්ධනයක් වීම. පැහැදිලිද? අන්න ඔය කාරණේ ළමයි හොඳින් මතක තියාගන්න. රයිට්? හරි ළමයි දැන් අපි පුරුදු වෙන්නත් එක්ක යම් මධ්‍ය පරමාණුවක් වටා පවතින එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණනත් ඒ මධ්‍ය පරමාණු වටා පවතින සිග්ම බන්ධන ගණනත්
අරගෙන ඒ දෙකේ එකතුව වෙස්ප යුගල් ගණනට සමාන වන අවස්ථා හඳුනගමු. මේ වෙස්ප යුගල් වලට කියන තව නමක් තමයි මොකක්ද? ඒ පරමාණු වටා පවතින විකර්ෂක ඒකක. හරිද? අපි ළමයි පටන් ගමු ඇමෝනියා අණුවෙන්. ඇමෝනියා අණුවේදී නයිට්‍රජන් ගාව එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා. හරිද? NH බන්ධන 3ක් එක්ක. හරි. නයිට්‍රජන් වටා හෙනන් එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන කීයද? 1යි. NH සිග්මා බන්ධන ගණන කීයද? 3යි. එහෙනම් එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 1යි, සිග්මා බන්ධන 3යි. එහෙනම් නයිට්‍රජන් වටා පවතින මුළු විකර්ෂක ඒකක ගණන හෙවත් වෙස්ප යුගල් ගණන කීයද ළමයි? 4යි. පැහැදිලිද? මේක සරල දෙයක් තියෙන්නේ. හරි, අපි තව උදාහරණයකට යමු. හරි, ළමයි දෙවෙනියට හිතන්න එහෙමනම් සල්ෆේට් අයනය. සල්ෆේට් අයනයේ ලුවිස් ව්‍යුහය මං අඳින්නම්. සල්ෆ ඔක්සිජන් ඩබල් බොන්ඩ්ස් දෙකක් තියෙනවා. තනි බන්ධන දෙකක් එක්ක මෙතන 1 මෙතන 1 සල්ෆේට් අයනයේදී දැන් සල්ෆ වටේ හරිද වෙන කොහෙවත් නෙමෙයි සල්ෆ වටා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් නැත. හරි. සල්ෆ වටේ සිග්මා බන්ධන කීයක් තියෙනවද? මේ ඩබල් බොන්ඩ් එකේ එක සිග්මා එකක් තියෙනවා. මේ ද්විත්ව බන්ධනෙත් එක සිග්මා එකක් තියෙනවා. නම් මෙතනින් සිග්මා 1යි, මෙතනින් සිග්මා 1යි 2යි. මෙතන 1යි 3යි මේකත් එක්ක 4යි. එහෙනම් සල්ෆ වටේ පවතින සිග්මා බන්ධන සංඛ්‍යාව 4යි. එහෙනම් සල්ෆ වටා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව 0යි. සිග්මා බන්ධන 4යි. මේ දෙකේ එකතුව තමයි අපි සලකන්නේ සල්ෆ වටා පවතින වෙස්ප යුගල් ගණන කියලා. එහෙනම් වෙස්ප යුගල් ගණන වෙන්නේ කීයද? 4යි. පැහැදිලිද කියපු දේ? හරි. ළමයි තුන්වෙනි උදාහරණයේ විදිහට අපි ජල අණුව තෝරගමු. ජල අණුවේ අණුක සූත්‍රය H2O ඔක්සිජන් පරමාණුව මෙහෙම ඉද්දි OH බන්ධන දෙකක් මේ විදිහට ඉන්නවා. ඔක්සිජන් ගාව එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් එක්ක. හරිද? ඔක්සිජන් වටා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකකි. ඔක්සිජන් වටේ සිග්මා බන්ධන දෙකකි. එහෙනම් ඔක්සිජන් වටා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකයි, සිග්මා බන්ධන දෙකයි. මේ දෙකේ එකතුව අපිට හඳුන්වන්න පුළුවන් ඔක්සිජන් වටා පවතින විකර්ෂක ඒකක ගණන හෙවත් වෙස්ප යුගල් ගණන. පැහැදිලිද? හරි, අපි තවත් උදාහරණයකට යමු. හරි. ඊළඟට ළමයි අපි බලමු ICl3 අණුව දිහා. ICl3 අණුවේදී අයඩින් පරමාණුව මෙහෙම ඉද්දි සිග්මා බන්ධන 3කින් ක්ලෝරින් පරමාණු සම්බන්ධයි. අයඩින් වටේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තියෙනවා. එහෙනම් අයඩින් වටේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව දැන් කීයද? 2යි. අයඩින් වටේ සිග්මා බන්ධන සංඛ්‍යාව කීයද? 3යි. එහෙනම් අයඩින් වටා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකකි, සිග්මා බන්ධන 3කි, 2යි 3යි එහෙනම් එකතුව 5කි. එහෙනම් අයඩින් වටේ මුළු විකර්ෂක ඒකක ගණන කීයද? 5ක් වෙනවා. පැහැදිලිද කියපුවද? එහෙනම් මෙන්න මේ කාරණය හොඳින් අවබෝධ කරගන්න. පරමාණුවක් වටේ හැඩය තීරණය කරන්න බලපාන ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. මොකක්ද ඒ පරමාණු වටා පවතින එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන සහ ඒ පරමාණු වටා පවතින සිග්මා බන්ධන ගණන. ඒතර පරමාණුවක් වටේ පවතින එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණනත් සිග්මා බන්ධන ගණනත් කියන ওই දෙකේ එකතුව අපි හඳුන්වනවා ඒ පරමාණු වටා පවතින විකර්ෂක ඒකක ගණන හෙවත් වෙස්ප යුගල් ගණන කියලා. පැහැදිලිද කියපු දේ? අන්න ඔය කාරණේ ළමයි මූලික වශයෙන් හොඳින් අවබෝධ කරගන්න. හරිද? හරි. ඒත් එක්ක ළමයි අපි තේරුම් ගන්න ඕන තවත් දෙයක් තියෙනවා. දැන් මේවා විකර්ෂක ඒකකනේ. එකසර ඉලෙක්ට්‍රෝන සහ සිග්මා බන්ධන කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගල්. ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ ඍණ ආරෝපිත අය. සජාතීය ආරෝපණ අතර විකර්ෂණ බල ඇති වෙන්නම ඕන. ඒ නිසා මෙන්න මේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් සහ සිග්මා බන්ධන අතර ඇති වෙනවා විකර්ෂණ බල. අපි ඊළඟට දැනගන්න ඕන මේ විකර්ෂණ බලයන්ගේ ප්‍රබලතාවය. ඒ කියන්නේ වැඩිම විකර්ෂණ බලයක් තියෙන්නේ කවුරු අතරද? එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් සහ එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් අතරද? එහෙමත් නැත්නම් සිග්මා බන්ධනයක් සහ තවත් සිග්මා බන්ධනයක් අතරද කියන කාරණය ගැන අපි ඊළඟට අවබෝධ කරගත යුතුයි. එහෙනම් දැන් මේ දක්වා අපි දන්නවා දැන් පරමාණුවක හැඩය තීරණය කිරීමට බලපාන ප්‍රධාන සාධක දෙකක් තියෙනවා.
එකක් පරමාණු වටා එක සැර ඉලෙක්ට්‍රෝන යුගල් අනිත් එක පරමාණු වටා සිග්ම බන්ධන. හරිද? මෙන්න මේ දෙගොල්ලොම ඍණ ආරෝපිත නිසා මේගොල්ලෝ අතර පවතින විකර්ෂණ බලයක් අපි ඊළඟට දැනගන්න ඕන මෙන්න මේ වෙස්ප ඒකක අතර. නැත්තම් මේ විකර්ෂක ඒකක අතර විකර්ෂණ බලයේ ප්‍රබලතාවය කාගේද වැඩි කාගේද අඩු කියලා මේ විකර්ෂණ බල ප්‍රබලතාවය විචලනය වෙන විදිහ අපි දැන් දැනගන්න ඕන. රයිට්? හරි. ළමයි දැන් කතාව මෙන්න මෙහෙමයි. පරමාණුවක් වටේ එකසර ඉලෙක්ට්‍රෝන තිබුණාම එකසර ඉලෙක්ට්‍රෝන වෙන කායකවත් බන්ධන හදලා නැහැ. හරිද? මේ නිසා විකර්ෂණ බලයන්ගේ ප්‍රබලතාවය සංසන්දනය කරොතින් එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් සහ තවත් එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් අතර ප්‍රබල විකර්ෂණ බල ඇති වෙනවා ළමයි. හරිද? ප්‍රබල විකර්ෂණ බල ඇති වෙනවා කවුරු අතරද? එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් සහ එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් අතර හේතුව මේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල බන්ධනයක් හදන්න සහභාගී වෙලා නැහැ පරමාණු කාක්ෂිකයක පාඩුවේ ඉන්නවා. හරිද? ඊළඟට විකර්ෂණ බලයේ ප්‍රබලතාවය වැඩි වෙන්නේ එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් සහ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් අතර විකර්ෂණ බලයේ ප්‍රබලතාවය අඩුම වෙන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් සහ තවත් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් අතර. අන්න ඔය කාරණේ ළමයි හොඳට මතක තියාගන්න. රයිට්? එහෙනම් විකර්ෂක ඒකකවල විකර්ෂණ බලයේ ප්‍රබලතාව සංසන්දනය කළොතින් වැඩිම විකර්ෂණ බලයක් පවතින්නේ එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් සහ එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් අතරයි. දෙවන තැන ඉන්නේ එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් සහ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් අතර විකර්ෂණ බලය. එතකොට විකර්ෂක ඒකක අතර විකර්ෂණ බලයේ ප්‍රබලතාව අඩුම වෙන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් සහ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් අතරයි. අන්න ඔය කාරණය හොඳින් අවබෝධ කරගන්න. එතකොට දැන් පරමාණුවක් වටේ හැඩය ඇත්තටම තීරණය කරන්නේ මේ විකර්ෂණ බලයේ සංප්‍රයුක්තයයි. හරිද? යම් පරමාණුවක් වටා විකර්ෂණ බලයන් යම් පරමාණුවක් වටා විකර්ෂක ඒකකවල විකර්ෂණ බලයන්ගේ සංප්‍රයුක්තය අවම වන විදිහට අනෙකුත් බන්ධන ත්‍රිමාණී අවකාශය තුල සකස් වෙන ආකාරය තියෙනවනේ. ඔය ආකාරය තමයි දැන් අපි හඳුන්වන්න යන්නේ ඒ පරමාණු වටා හැඩය කියලා. අන්න ඔය කාරණේ ළමයි හොඳට මතක තියාගන්න. රයිට්? එහෙනම් පරමාණුවක් වටේ හැඩය කියන්නේ මොකක්ද? ඒ පරමාණුව වටා විකර්ෂක ඒකකවල විකර්ෂණ බලයන්ගේ සංප්‍රයුක්තය අවම වන විදිහට ත්‍රිමාණී අවකාශය තුල බන්ධන සකස් වෙලා තියෙන ආකාරය අපිට හඳුන්වන්න පුළුවන් ඒ පරමාණු වටා හැඩය කියලා. පැහැදිලිද කියපේ? රයිට්? හරි. දැන් එහෙනම් අපි පරමාණුවක් වටේ පවතින එකසර ඉලෙක්ට්‍රෝන යුගල් සහ සිග්ම බන්ධන සලකමින් ඒගොල්ලන්ගේ විකර්ෂණ බලයන්ගේ ප්‍රබලතාවයත් සලකමින් පරමාණුවක් වටේ අනෙකුත් බන්ධන විහිදී ඇති එක් එක් අවස්ථාවන් පිළිවෙලින් ඒගොල්ලන්ගේ නම් විදිහට කතා කරගෙන යමු. රයිට්? හරි. ළමයි දැන් අපි පොඩි වැඩකට සෙට් වෙමු ළමයි. හරිද? ඔයගොල්ලෝ හැම ළමයෙක්ම මේ වැඩේට අනිවාර්යෙන් ක්ලේ පෙට්ටියක් ගන්න ඕන. පොඩි කාලේ සෙල්ලම් කරලා තියෙන්නේ ක්ලේ ගන්න, ගෙදර ටූත් පික් ඇති ටූත් පික් ටිකක් හොයාගන්න. හරිද? එකසර ඉලෙක්ට්‍රෝන සඳහා පොඩි පබළු තියෙන චූටි පබළු ටිකක් හොයාගන්න එකසර ඉලෙක්ට්‍රෝන සඳහා. හරිද? වැඩේ මෙන්න මේකයි ළමයි. අපි වගුවක් ආකාරයෙන් පරමාණුවක් වටේ පවතින සිග්ම බන්ධන ගණනයි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණනයි සලකමින් මුළු වෙස්ප යුගල් ගණනට යමු. මුළු වෙස්ප යුගල් ගණනට ගියාට පස්සේ අපි දන්නවා විකර්ෂණ බලයේ ප්‍රබලතාවය වැඩිම වෙන්නේ එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් සහ තවත් එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් අතර. ওই විකර්ෂණ බලයන්ගේ සංප්‍රයුක්තය අවම වන විදිහට එකසර ඉලෙක්ට්‍රෝන යුගලුත් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලුත් හැඩගැහෙන ආකාරය අපි හඳුන්වනවා ඒ පරමාණු වටේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය කියලා. පරමාණුවක් වටේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය හරියටම දන්නවනම් අපිට ඒ පරමාණුවේ මුහුම්කරණය කියන්නත් පුළුවන්. මේ මුහුම්කරණය කියන එක තාම තියරි ළමයිට උගන්වලා නැහැ. ඊළඟට පාඩමකදී අපි මුහුම්කරණය වෙන විදිහ විස්තරාත්මකව කතා කරනවා. ඊට කලින් ළමයි මෙන්න මේ දේ අවබෝධ කරගන්න පරමාණුවක් වටේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය දන්නේ නම්
මුහුම්කරණය මොකක්ද කියලා අපිට කියන්න පුළුවන්. දැනට ඒ ටික විතරක් මතක තියාගන්නකෝ ඒ ඇති. ඊළඟට පරමාණුව වටේ හරිද බන්ධන විහිදී ඇති ආකාරය අපිට හඳුන්වන්න පුළුවන් හැඩය කියලා. රයිට්? හරි. එහෙනම් හැම ළමයෙක්ම දැන් මේ වැඩේ කරන්න නම් ක්ලේ පෙට්ටියක් ළඟට ගන්න. හරිද? පරමාණු මධ්‍ය පරමාණු ටික ලෑස්ති කරගන්න. පාර්ශ්වික පරමාණු ටික ටූත් පික් වලට සෙට් කරලා ලෑස්ති කරගන්න. එකසර ඉලෙක්ට්‍රෝන සඳහා පොඩි පබළු ටිකක් හොයාගන්න. අපි එහෙනම් පළවෙනි උදාහරණයෙන් පටන් ගමු. හරි. ළමයි පළවෙනි උදාහරණය වෙන්නේ මෙහෙමයි. හිතන්න අණු වර්ගය AB2 කියලා. AB2 අවස්ථාවක නම් මධ්‍ය පරමාණුව වෙන්න ඕන කවුද? A. හරිද? පාර්ශ්වික පරමාණු වෙන්න ඕන කවුද? B. B පරමාණු දෙකක් තියෙනවා. හිතන්න එකසර ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව 0යි A වටේ. හරිද? සිග්ම බන්ධන සංඛ්‍යාව 2යි. එහෙනම් එකසර බිඳුවයි සිග්ම බන්ධන 2යි නම් මධ්‍ය A පරමාණු වටා පවතින මුළු වෙස්ප යුගල් සංඛ්‍යාව කීයද? 2යි. හරිද? දැන් පරමාණුවක් වටේ මුළු වෙස්ප සංඛ්‍යාව 2යි නම් ඒ දෙකක් විදිහට ඉන්නේ ළමයි කවුද? සිග්ම බන්ධන දෙකක් විතරයි. එහෙනම් දැන් ওই බන්ධන දෙක ත්‍රිමාණී අවකාශය තුල ඉන්න ඕන තමන්ගේ විකර්ෂණ බල අවම වෙන විදිහටයි. හරිද? හිතන්න මෙන්න මෙහෙම. මේ තියෙන එක බන්ධනයක්. හරිද? ඒතර තව බන්ධනයක් තියෙනවනේ. එතකොට ඒ බන්ධනය තමන්ගේ විකර්ෂණ බලය දෙදෙනා අතර අවම වෙන විදිහට මේ ආකාරයට ඒක රේඛීයව ළමයි ඉන්න ඕන. එතකොට මේ තියෙන්නේ B පරමාණුව, මේ තියෙන්නේ B පරමාණුව, මේ තියෙන්නේ A පරමාණුව. පරමාණුවක් වටේ මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් අතර පවතින විකර්ෂණ බලයක්. එතකොට ඒගොල්ලෝ හැඩ ගැහෙන්න ඕනේ විකර්ෂණ බලයේ සංප්‍රයුක්තය අවම වෙන විදිහටයි. ඒ විකර්ෂණ බලයේ සංප්‍රයුක්තය අවම වෙන විදිහට හැඩ ගැහෙන්න ඕන නම් හැඩ ගැසිය යුත්තේ මෙන්න මේ ආකාරයටයි. මෙන්න මේ ආකාරය ළමයි ඔයගලන්ට පේනවද තනි රේඛාවක් වගේ? ඒ නිසා හරිද මීට අදාළ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අපි හඳුන්වන්නේ රේඛීයයි කියලා. හරිද ළමයි? එහෙනම් අපි ඕක ඇන්දොතින් අපිට මෙහෙම දාන්න පුළුවන්. කැපිටල් A මෙතනින් දාලා කැපිටල් B මෙතනින් දාන්න කැපිටල් B B පරමාණු මෙතනින් දාන්න ඔච්චරයි. එහෙනම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය රේඛීය විය යුතුයි. පරමාණුවක් වටේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය රේඛීය නම් අනිවාර්යෙන්ම ඊට අදාළ මුහුම්කරණය SP විය යුතුයි. මේක මේ විදිහටම මතක තියාගන්න. දැන් මේ මොහොතේ මේක ගැන වැඩි හොයන්න යන්න එපා. ඉස්සරහා වෙනම ලෙසන් එකක් තියෙනවා මුහුම්කරණය ගැන ඉගෙන ගන්න. රයිට්? එහෙනම් දැනට මේ දේ මතක තියාගන්න. පරමාණුවක් වටේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව 0යි. සිග්ම බන්ධන 2යි නම් මුළු වෙස්ප ඒකක සංඛ්‍යාව කීයද? 2යි. මුළු වෙස්ප ඒකක දෙකක් විතරක් තියෙනවා නම් ඒ සිග්ම බන්ධන දෙකනේ. සිග්ම බන්ධන දෙක ත්‍රිමාණී අවකාශයේ ඉන්න ඕන තමන්ගේ විකර්ෂණ බල අවම වෙන විදිහට රේඛීයවයි. එහෙනම් ඒ පරමාණුවට ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය රේඛීය විය යුතුයි. යම් පරමාණුවක් වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය රේඛීය වේ නම් එහි මුහුම්කරණය SP විය යුතුයි. දැන් ළමයි මෙන්න මේ සිග්ම බන්ධන දෙකේ විකර්ෂණ බලයන්ගේ සංප්‍රයුක්තයට බලපෑමක් කරන්න මෙතන එකසර ඉලෙක්ට්‍රෝන ඉන්නවද? නැහැ. එකසර බිඳුවයිනේ. ඒ නිසා මීට අදාළ හැඩය වෙන්නේත් ළමයි රේඛීය. හැඩය අඳින්න කියලා කිව්වත් අපිට අඳින්න වෙන්නේ මේකමයි. එහෙනම් හැඩය නම් කරන්න කියලා කිව්වත් හැඩය නම් කරන්න පුළුවන් පිළිවෙලකට රේඛීය කියලා. පැහැදිලිද කියපු දේ? රයිට්. එහෙනම් මතක තියාගන්න මේ දේ පරමාණුවක් වටේ සිග්ම බන්ධන දෙකයි එකසර බිඳුවයි නම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියත් රේඛීයයි හැඩයත් රේඛීයයි. පරමාණුවක පරමාණුවක් වටේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය රේඛීය නම් මුහුම්කරණය SP. පැහැදිලිද? හරි. දැන් අපි දෙවෙනි උදාහරණයට යමු. දැන් අපි දෙවෙනි අවස්ථාවට යමු. හරිද? දෙවෙනි අවස්ථාවේ පොදු අණුක ස්වරූපය වෙන්නේ AB2මයි. පරමාණු වටේ සිග්ම බන්ධන 2යි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 1යි. එහෙනම් පරමාණු වටේ පවතින මුළු වෙස්ප යුගල් සංඛ්‍යාව කීයද ළමයි? 3යි. එහෙනම් පරමාණුවක් වටේ දැන් සිග්ම බන්ධන දෙකක් ඉන්න ඕන එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් එක්ක. බලමු ළමයි ඕකේ හැඩය හැදෙන විදිය. රයිට්? හිතන්න මෙන්න මෙහෙම
දැන් මේ තියෙන්නේ කැපිටල් A කියන මධ්‍ය පරමාණු. හරිද? එක බන්ධනයක් මෙතෙන්ට සෙට් වුණා. හරි. අනෙක් බන්ධනයත් විකර්ෂණ බලය අවම කරගන්න ඕන නිසා ඒක රේඛීයව හිටියා. දැන් මෙතන සිග්මා බන්ධන දෙකයි එකසර නැහැනේ. දැන් මෙතෙන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් සෙට් වෙන්න යන්නේ. හිතන්න මෙන්න මෙහෙම. රයිට්. මේ තියෙන්නේ එකසර ඉලෙක්ට්‍රෝන යුගලක්. මේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල මෙතෙන්ට ආවට පස්සේ මොකද වෙන්නේ? මේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල ඍණාරෝපිතයිනේ. මේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල විසින් බන්ධන ඉලෙක්ට්‍රෝන කෙරෙහි ප්‍රබල විකර්ෂණ බලයක් ඇති කරනවා. මේ නිසා මේ එකසර යුගලත් මේ බන්ධනයත් අතර විකර්ෂණ බලයේ හේතුවෙන් මේ බන්ධනය ටිකක් පල්ලෙහාට එනවා. ඔය බලපෑම ළමයි මේ බන්ධනයටත් තියෙනවා. එයත් පල්ලෙහාට එනවා. පැහැදිලිද? දැන් ඕගොල්ලන්ට පේනවද මෙන්න මේ දේ ළමයි? මෙන්න මේ හැඩයට එන්නකෝ. මේ හැඩය කෝණයක් වගේනේ. ඒ නිසා මෙන්න මේ හැඩය අපි හඳුන්වන්නේ කෝණික හැඩය කියලා. හරිද? එහෙනම් පරමාණුවක් වටේ සිග්මා බන්ධන දෙකයි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් එකක් තියෙනවා නම් හරිද? ඒ පරමාණුව වටේ හැඩය අපි හඳුන්වන්නේ කෝණික කියලා. ඒක අපි නිරූපණය කරන්නේ හරිද? මෙන්න මේ විදිහට. හරිද? ඊළඟට ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ගන්න විදිහ බලමු. දැන් ළමයි මෙන්න මේ එකසර යුගල තියෙනවනේ. මම එකසර යුගල මේ විදිහට නිරූපණය කරන්න තව ස්ටික් එකක් මෙහෙම ගහන්නම්. මේක බන්ධනයක් නෙමෙයි එකසර ඉලෙක්ට්‍රෝන යුගලට හිමි කාක්ෂිකයේ තියෙන්නේ. දැන් ළමයි මේක මේ ග්‍රීන් බෝඩ් එක තියෙන තලයේ සෙට් කරන්න පුළුවන්නේ. මේ කොන් තුන යාකරොත් මේ විදිහට අපිට හම්බෙන්නේ මොකක්ද? ත්‍රිකෝණයක්නේ. එතකොට මේ ත්‍රිකෝණයේ තියෙන්නේ එකම තලයකනේ. ඒ නිසා මීට අදාළ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අපි හඳුන්වන්නේ එකම තලයක පවතින ත්‍රිකෝණයක් නිසා තලීය ත්‍රිකෝණාකාර කියලා. එහෙනම් හොඳට මතක තියාගන්න යම් මධ්‍ය පරමාණුවක් වටා පවතින වෙස්ප ඒකක සංඛ්‍යාව 3ක් නම් මොකක්ද? පරමාණුවක් වටේ පවතින වෙස්ප යුගල් සංඛ්‍යාව 3ක් නම් ඒ වෙස්ප යුගල් හැඩගැහෙන්න ඕන ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාරයි. හැබැයි ඒ පරමාණු වටා ත්‍රිමාණීය අවකාශය තුල බන්ධන විහිදෙන්න ඕන කොහොමද? කෝණිකයි. හරිද ළමයි? රයිට්. එහෙනම් අපි දැන් රයිට් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියත් අඳිමු. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අඳිද්දී කැපිටල් A පරමාණුව මෙතනින් ලියන්න. එකසර ඉලෙක්ට්‍රෝන යුගල මෙන්න මේ විදිහට නිරූපණය කරන්න. ඊළඟට B පරමාණු දෙක මේ විදිහට නිරූපණය කරන්න. මේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අපි හඳුන්වන්නේ තලීය ත්‍රිකෝණාකාර කියලා. හරිද? යම් පරමාණුවක් වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාර නම් ඊට අදාළ මුහුම්කරණය sp2 විය යුතුයි. පැහැදිලිද? හරි. එහෙනම් මතක තියාගන්න මේ දේ. පරමාණුවක් වටේ සිග්මා බන්ධන දෙකයි එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් නම් ඒ පරමාණු වටා හැඩය කෝණිකයි. එතකොට සිග්මා බන්ධන දෙකයි එකසර එකයි කියන්නේ මුළු වෙස්ප ඒකක සංඛ්‍යාව කීයද? 3යි. පරමාණුවක් වටේ වෙස්ප යුගල් සංඛ්‍යාව 3ක් නම් ඒ වෙස්ප යුගල් සංඛ්‍යාව ඉන්න ඕන තලීය ත්‍රිකෝණාකාර ස්වරූපයෙන්. එතකොට පරමාණුවක් වටේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාර නම් මුහුම්කරණය මොකක්ද? sp2. අන්න ඔය ටික ළමයි හොඳට මතක තියාගන්න. රයිට්. හරි. එහෙනම් දැන් අපි තුන්වෙනි උදාහරණයට යමු. හරි. තුන්වෙනි අවස්ථාව එතනත් ළමයි අණුක ස්වරූපය AB2මයි. හරිද? මධ්‍ය පරමාණු වටා සිග්මා බන්ධන සංඛ්‍යාව 2යි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව 2යි. සිග්මා බන්ධන 2යි එකසර යුගල් 2යි කියලා කියන්නේ ඒ පරමාණු වටා මුළු විකර්ෂක ඒකක සංඛ්‍යාව කීයද? 4යි. එහෙනම් පරමාණුවක් වටේ දැන් විකර්ෂක ඒකක 4ක් සෙට් වෙන්න යන්නේ. බලමු අපි විකර්ෂක ඒකක 4ක් කොහොමද ත්‍රිමාණීය අවකාශය තුල හැඩගැහෙන්නේ කියලා. දැන් විකර්ෂක ඒකක 4 විදිහට කවුද ඉන්න යන්නේ? සිග්මා බන්ධන 2යි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 2යි. හරිද? හිතන්න මෙන්න මෙහෙම ළමයි. දැන් එක බන්ධනයක් මෙහෙම තියෙනවා. ඒ බන්ධනය සහ අනෙක් බන්ධනය තමන්ගේ විකර්ෂණ බලය අවම වෙන විදිහට ඒක රේඛීයව ඉන්නවා. දැන් මෙහෙම ඉද්දී මෙතෙන්ට දැන් තව කවුද එන්න යන්නේ? එකසර ඉලෙක්ට්‍රෝන යුගල්
දෙකක්. හිතන්න මෙන්න මෙහෙම මම පරමාණුවක් සම්බන්ධ කරලා නැති මෙන්න මේ විදිහේ තව ස්ටික් දෙකක් ගන්නවා. මේ එකකින් නිරූපණය කරන්න එකසර ඉලෙක්ට්‍රෝන යුගලක්. හරිද? මේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල ආපු ගමන් මොකද වෙන්නේ? එකසර ඉලෙක්ට්‍රෝන යුගල විසින් ඇති කරන විකර්ෂණ බලය නිසා මේ බන්ධනය පහත් වෙනවා. ඒ සමගම මේ බන්ධනයත් පහත් වෙනවා. දැන් ඔහොම තියෙද්දී තවත් එකසර යුගලක් මෙතෙන්ට ඇවිල්ලා සෙට් වෙනවා. තව එකසර යුගලක් ඇවිල්ලා මෙතෙන්ට සෙට් වෙච්ච ගමන් මොකද වෙන්නේ? මේ දෙන්න අතර ප්‍රබල විකර්ෂණ බල ඇති වෙන නිසා මේ දෙන්නත් එකිනෙකින් ඈත් වෙනවා. පැහැදිලිද කියපු දේ? right. දැන් ළමයි හරි ඔහොම තේරෙන්නරිමුකෝ. මෙතන මේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් නිරූපණය කරන්න මම මේ විදිහට එකසර යුගලුත් සෙට් කරන්න. හරිද? ඊළඟට මේ තියෙන්නේ අනෙක් එකසර ඉලෙක්ට්‍රෝන යුගල. right. හරි. දැන් වැඩේ පැහැදිලිනේ. බන්ධන දෙකයි. සිග්මා බන්ධන දෙකයි. එකසර ඉලෙක්ට්‍රෝන යුගල් කීයද? දෙකයි. මුළු වෙස්ප එකක සංඛ්‍යාව කීයද ළමයි? 4යි. දැන් ඔයාලට පේනවද මෙන්න මේ හැඩයට අදාළ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අපි හඳුන්වන්නේ ළමයි චතුස්තලීය කියලා. හරිද? එතකොට කැපිටල් A පරමාණු වටේ හැඩය මොකක්ද? දැන් මේ තියෙන කැපිටල් A පරමාණුව නම් මේ තියෙන්නේ B පරමාණුව, මේ තියෙන්නේ B පරමාණුව. මේ B පරමාණු දෙක ඉන්න හැඩය නිකන් කෝණයක් විදිහටනේ. ඒ නිසා ළමයි මෙතන අපි හැඩය සලකන්නේ කෝණික කියලා. එහෙනම් හොඳට මතක තියාගන්න පරමාණුවක් වටේ සිග්මා බන්ධන දෙකයි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකයි නම් ඒ පරමාණු වටේ හැඩය කෝණිකයි. හරිද? ඒක අපිට නිරූපණය කරන්න පුළුවන් මෙන්න මෙහෙම කැපිටල් A ව මෙතනින් දාගත්තා. එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් මෙතන, තව එකසර යුගලක් මෙතන, B පරමාණුවක් මෙතන, තවත් B පරමාණුවක් මෙතන. හරිද? හැඩේ නම මොකක්ද? නම කෝණිකයි. හරි. දැන් අපි ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියට ආයෙත් එමු. right. හරි. එහෙනම් බලන්න ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය කියලා සලකන්නේ අපි මේ සිග්මා බන්ධනයි එකසර ඉලෙක්ට්‍රෝන යුගලුයි ත්‍රිමාණීය අවකාශය තුල හැඩ ගැහෙන ආකාරයයි. right. එහෙනම් ළමයි මේ වෙස්ප ඒකක 4ක් ත්‍රිමාණීය අවකාශය තුල හැඩ ගැහෙන මේ රටාව අපි හඳුන්වන්නේ චතුස්තලීය කියලා. හරිද? මොකක්ද හැඩය? චතුස්තලීය. එහෙනම් දැන් අපි චතුස්තලීය ස්වරූපයෙන් අඳිමු. මේ තියෙන කැපිටල් A පරමාණුව නම් එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් මම මෙතනින් අඳින්නම්. තවත් එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් මම මෙන්න මෙතනින් අඳින්නම්. මෙතන එක B පරමාණුවක්, මෙතන තව B පරමාණුවක්. හරිද? සිග්මා බන්ධන දෙකයි, එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකයි, මුළු වෙස්ප ඒකක 4යි, මුළු වෙස්ප යුගල් සංඛ්‍යාව 4ක් නම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීයයි. හරිද? එහෙනම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අපිට ලියන්න පුළුවන් චතුස්තලීය කියලා. හරිද? පරමාණුවක් වටේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීය නම් ඒ පරමාණුවේ මුහුම්කරණය sp3 වෙනවා. පැහැදිලිද? අන්න ඔය කාරණේ ළමයි හොඳින් මතක තියාගන්න. right? හරි. එහෙනම් දැන් අපි හතරවෙනි අවස්ථාවට යමු. හරි. ළමයි හතරවෙනි අවස්ථාව ඒකත් AB2 අණුක ස්වරූපයමයි. මධ්‍ය පරමාණු වටා සිග්මා බන්ධන සංඛ්‍යාව 2යි, එකසර ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව 3යි. එහෙනම් සිග්මා බන්ධන 2යි එකසර යුගල් 3යි නම් මධ්‍ය පරමාණු වටේ මුළු වෙස්ප යුගල් සංඛ්‍යාව කීයද දැන්? 5යි. පරමාණුවක් වටේ වෙස්ප යුගල් 5ක් සෙට් වෙන්න යන්නේ. දැන් බලමු අපි ওই විකර්ෂක ඒකක 5 කොහොමද ත්‍රිමාණීය අවකාශය තුල තමන්ගේ විකර්ෂණ බලය අවම වෙන විදිහට හැඩ ගැහෙන්නේ කියලා. හරිද? right. හිතන්න ළමයි මෙන්න මෙහෙම. දැන් බන්ධන දෙකයිනේ තියෙන්න ඕන. බන්ධන දෙක තමන්ගේ විකර්ෂණ බල අවම වෙන විදිහට මේ ආකාරයෙන් ඒක රේඛීයව ඉන්නවයි කියලා හිතන්න. දැන් උනේ මොකක්ද? සිග්මා බන්ධන දෙක තමන්ගේ විකර්ෂණ බල අවම වෙන විදිහට ඒක රේඛීයව හැඩ ගැහුණා. තව දැන් මෙතෙන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් එන්න ඕන. හැබැයි ඒ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3 එන්න ඕන ඒගොල්ලන්ගේ විකර්ෂණ බල අවම වෙන විදිහට. ඒ නිසා මේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් වලට එන්න තියෙන වඩාත්ම සාධාරණ විදිහ තමයි ළමයි
මේ විදිහට ඒ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් මේ බන්ධන තියෙන තලයට අභිලම්බ ලෙස එක තලයක සෙට් වෙනවා. එක තලයකට සෙට් වෙන්නේ ඒ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් තුන අතර අංශක 120ක කෝණයකින්. ඒ කියන්නේ අංශක 360ක් නෙමෙයි තියෙන්නේ. 360 120 ගානේ බෙදා ගන්නවා. ඒතර එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් අතර කෝණය කීයද වෙන්නේ? අංශක 120ක් සෙට් වෙනවා. සහ බන්ධනයක් සහ එකසර යුගලක් අතර බන්ධන කෝණය කීයද ළමයි? අංශක 90ක් වෙනවා ආසන්නව. දැන් මෙන්න මේ හැඩය තියෙනවනේ ළමයි, හැඩය ගැන හිතන්න. A පරමාණුව මෙතන නම් B පරමාණු දෙක මෙතන නම් A පරමාණුවයි මේ B පරමාණු දෙකයි ළමයි තියෙන එකම රේඛාවකනේ. ඒ නිසා මේ හැඩය අපි හඳුන්වන්නේ රේඛීය කියලා. එහෙනම් ළමයි මේ වගේ හැඩයක් අපිට අඳින්න කියලා කිව්වොත් කැපිටල් A ව මෙතනින් ලියලා කැපිටල් B ව මෙතනින් දාලා ඒක රේඛීයව ලියන්න පුළුවන්. එකසර ඉලෙක්ට්‍රෝන යුගල් තුන මේ විදිහට නිරූපණය කරන්න. රයිට්. එහෙනම් පරමාණුවක් වටේ සිග්ම බන්ධන දෙකයි. එකසර ඉලෙක්ට්‍රෝන යුගල් තුනයි නම් ඊට අදාළ හැඩය රේඛීය විය යුතුයි. හරිද? දැන් ළමයි අපි බලමු ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ගන්න ගියාම සිග්ම බන්ධනයි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් වල පිහිටීමුයි මේ ඔක්කොම සලකන්න වෙනවා. දැන් ළමයි ඕගොල්ලන්ට පේනවද මෙන්න මේ ව්‍යුහය? මේ ව්‍යුහයේ එකසර ඉලෙක්ට්‍රෝන යුගලුත් මම නිරූපණය කරන්න. මේ තියෙන්නේ එක එකසර ඉලෙක්ට්‍රෝන යුගලක්. හරිද? ඊට පස්සේ මේ තියෙන්නේ තව එකසර ඉලෙක්ට්‍රෝන යුගලක්. මෙතනින් ඊළඟ එකසර ඉලෙක්ට්‍රෝන යුගලත් මම නිරූපණය කරන්න. හරි. දැන් ඔන්න සිග්ම බන්ධන දෙකයි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් තුනයි. හරිද? මේ B පරමාණුව තියෙනවනේ. මේ B පරමාණුවේ මෙතන ඉඳලා මෙහාට අපි යා කරමු මේ කෙළවරට. මේ පැත්තට යා කරමු, මේ පැත්තට යා කරලා මේ ත්‍රිකෝණයේ කොන් හතරත් යා කරමු. එතකොට අපිට හම්බ වෙන්නේ ළමයි මොකද්ද? පිරමිඩ් එකක්නේ. ත්‍රියානති පිරමිඩ් එකක් තමයි සෙට් වෙන්නේ. ත්‍රියානති කියලා කියන්නේ පාදස්තය ත්‍රිකෝණයක් වෙච්ච නිසා. ඔය වගේම පිරමිඩ් එකක් ළමයි අපිට පල්ලෙහෙන් හදන්නත් පුළුවන් මේ විදිහට. තේරුණාද? එහෙනම් උඩින් පිරමිඩ් එකයි පල්ලෙහෙන් පිරමිඩ් එකයි පිරමිඩ් දෙකක්. හරිද? ඒ නිසා මෙන්න මේ විදිහේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියක් අපි හඳුන්වන්නේ ත්‍රියානති ද්විපිරමිඩීය කියලා. මොකක්ද? ත්‍රියානති ද්විපිරමිඩීය. දැන් ළමයි ත්‍රියානති ද්විපිරමිඩීය ව්‍යුහය එන විදිහට අපි මේක අඳිමු. කැපිටල් A පරමාණුව මෙතනින් දාන්නම්. B පරමාණුව මෙතන, අනෙක් B පරමාණුව මෙතන. දැන් A පරමාණුව මැදි කරගෙන මේ ටික ඒක රේඛීයව ඉන්නවා. ඊළඟට එක එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් මම මෙහෙම අඳින්නම්. අනෙක් එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙක මෙන්න මේ විදිහට අඳින්නම්. හරි. එහෙනම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය දැන් අපි හඳුන්වන්නේ ත්‍රියානති ද්විපිරමිඩීය කියලා. හරිද? ඒතර පරමාණුවක් වටේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ත්‍රියානති ද්විපිරමිඩීය නම් මුහුම්කරණය sp3d වෙනවා. අන්න ඔය කාරණේ ළමයි හොඳට මතක තියාගන්න. හරිද? එහෙනම් පරමාණුවක් වටේ වෙස්ප ඒකක 5ක් නම් නැත්තම් විකර්ෂක ඒකක 5ක් නම් තියෙන්නේ. ඒ විකර්ෂක ඒකක 5 හැඩ ගැහෙන්න ඕන ත්‍රියානති ද්විපිරමිඩීය ආකාරයෙන්ය. මෙතන සිග්මා බන්ධන දෙකයි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව 3ක් නිසා ඔය සිග්මා බන්ධන දෙක මධ්‍ය පරමාණුව වට කරගෙන ඒක රේඛීයව ඉන්නවා. ඒ නිසා ළමයි ඒ පරමාණුව වටා බන්ධන විහිදෙන්නේ රේඛීයවයි. ඒ නිසා ඒ පරමාණුව වටා හැඩය අපි හඳුන්වන්නේ රේඛීය කියලා. පැහැදිලිද කියපුවද? එහෙනම් හොඳින් අවබෝධ කරගන්න මෙන්න මේ දේ. පරමාණුවක් වටේ මුළු වෙස්ප යුගල් සංඛ්‍යාව 2යි නම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය රේඛීයයි. පරමාණුවක් වටේ මුළු වෙස්ප යුගල සංඛ්‍යාව 3යි නම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලයේ ත්‍රිකෝණාකාරයි. පරමාණුවක් වටේ මුළු වෙස්ප යුගල් සංඛ්‍යාව 4ක් නම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලයයි.
පරමාණුවක් වටේ මෙන්න මේ විදිහට වෙස්ප යුගල් 5ක් තියෙනවා නම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ත්‍රියානති ද්විපිරමිඩීයයි. ඇයි ත්‍රියානති ද්විපිරමිඩීයයි කියලා කිව්වේ? උඩින් පිරමිඩ් එකක් හදන්න පුළුවන් මේ විදිහට පාදස්තය ත්‍රිකෝණයක් කරලා පල්ලහැනුත් ওই විදිහටම පිරමිඩ් එකක් හදන්න පුළුවන්. පිරමිඩ් දෙකක් උඩින් පල්ලහෙන් තියෙන නිසා පාදස්තය ත්‍රිකෝණයක් නිසා අපි හඳුන්වන්නේ මේ වගේ ජ්‍යාමිතියක් ත්‍රියානති ද්විපිරමිඩිය කියලා. යම් පරමාණුවක් වටේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ත්‍රියානති ද්විපිරමිඩීය නම් මුහුම්කරණය මොකක්ද? sp3d වෙන්න ඕන. පැහැදිලිද? හරි. දැන් අපි එහෙමනම් පස්වෙනි අවස්ථාවට යමු. හරි. ළමයි දැන් එහෙනම් අපි AB3 අවස්ථාවට යමු. හරිද? AB3 අවස්ථාවේදී මධ්‍ය පරමාණු වටා සිග්මා බන්ධන 3යි එකසර බිඳුවයි. සිග්මා 3යි එකසර බිඳුවයි කියලා කියන්නේ මුළු වෙස්ප යුගල් සංඛ්‍යාව 3යි කියන එකනේ. නම් පරමාණුවක් වටේ දැන් තියෙන්නේ ළමයි සිග්මා බන්ධන 3ක් විතරයි. හරිද? සිග්මා බන්ධන 3ක් ත්‍රිමාණී අවකාශයේ හැඩ ගැහෙන්න ඕන නම් හැඩ ගැහෙන්න ඕන කොහොමද? තමන්ගේ විකර්ෂණ බල අවම වෙන විදිහටයි. ඒ නිසා මෙන්න මේ සිග්මා බන්ධන 3 හැඩ ගැහෙන්නේ හරි අංශක 360ක වූ කෝණය අංශක 120 ගානේ එකිනෙකා අතර බෙදාගෙන. රයිට්. දැන් මොකක්ද වෙන්නේ? කැපිටල් A පරමාණුව මෙතන නම් මේ තියෙන B පරමාණු 3 අංශක 360ක් 120 ගානේ බෙදාගෙන තියෙනවා. මෙතන BAB කෝණය ආසන්නව අංශක 120ක් වෙනවා. දැන් ළමයි මෙන්න මේ කොන් 3 යා කරන්න. මේ කොන් 3 යා කරොත් අපිට සෙට් වෙන ත්‍රිකෝණයක් නේ. එතන මේ ග්‍රීන් බෝඩ් එකේ තියෙන තලයේමනේ මේ ත්‍රිකෝණය සෙට් උනේ. ඒ නිසා මෙවන් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියක් අපි හඳුන්වන්නේ මොකක් කියලාද? තලීය ත්‍රිකෝණාකාර කියලා. හරිද? එහෙනම් ළමයි ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අඳින්නේ කියලා කිව්වොත් කැපිටල් A මෙතනින් දාගත්තා. B මෙතනින්, B මෙතනින්, B මෙතනින්. මේ බන්ධන කෝණය ආසන්නව අංශක 120ක් වෙනවා. අන්න ඔකත් මතක තියාගන්න. හරි. දැන් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාර වෙන්න ඕනේ. ඒතර පරමාණුවක් වටේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාර නම් මුහුම්කරණය sp2 විය යුතුයි. පැහැදිලිද? අනෙක් කතාව ළමයි මේකේ A වටේ හැඩය. දැන් මේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය විකෘති කරන්න එකසර යුගල් තියෙනවද? නැහැ. එකසර බිඳුවයිනේ. එහෙනම් ළමයි කැපිටල් A පරමාණුව වටේ හැඩයත් තලී ත්‍රිකෝණාකාර වෙන්න ඕනේ. එහෙනම් මේ තියෙන්නේ කැපිටල් B පරමාණු 3 හරි. එහෙනම් හැඩයත් තලීය ත්‍රිකෝණාකාරයි. පැහැදිලිද? හරි. එහෙනම් මතක තියාගන්න මේ දේ පරමාණුවක් වටේ සිග්මා බන්ධන 3යි එකසර බිඳුවයි නම් මුළු වෙස්ප යුගල් සංඛ්‍යාව 3යි. මුළු වෙස්ප යුගල් සංඛ්‍යාව 3ක් වෙනවා නම් අනිවාර්යයෙන් මේ පරමාණු වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාර වෙන්නම ඕන. පරමාණුවක් වටේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාර නම් මුහුම්කරණය sp2 වෙන්නම ඕන. හරිද? එතකොට සිග්මා බන්ධන 3යි එකසර බිඳුවයිනේ. ඒ නිසා ළමයි මෙතන හැඩයත් තලීය ත්‍රිකෝණාකාරයි. පැහැදිලිද? අන්න ඔය කාරණේ හොඳින් මතක තියාගන්න. හරි. දැන් අපි ඊළඟට බලමු මෙන්න මේ බන්ධන 3යි එකසර බිඳුවනේ තිබුණේ. බන්ධන 3යි එකසර එකක් සෙට් වුණොත් හැඩේ මොන වගේද කියලා. හරි. හරි. ළමයි දැන් අපි ඊළඟ අවස්ථාවට එමු. ඒකත් AB3මයි. හරිද? ඒ පරමාණු වටේ සිග්මා බන්ධන සංඛ්‍යාව 3යි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව 1යි සිග්මා බන්ධන 3යි එකසර 1යි කියලා කියන්නේ මුළු විකර්ෂක ඒකක සංඛ්‍යාව 4යි. මම දැන් ඕගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. පරමාණුවක් වටේ මුළු විකර්ෂක ඒකක 4ක් නම් ඒ පරමාණු වටේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියට කියන නම මොකක්ද? මීට කලින් අපිට හම්බුණා. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීය වෙන්න ඕන. හරි. දැන් අපි බලමු ওই චතුස්තලීය විදිහ එන ආකාරය. හිතන්න මෙන්න මෙහෙම. දැන් මේ තියෙන්නේ සිග්මා බන්ධන 3යි එකසර බිඳුවයි. තලීය ත්‍රිකෝණාකාරයිනේ. ඔය ව්‍යුහය ඔහොම ඉද්දී ඔතෙන්ට එකසර යුගලක් ඇවිල්ලා සෙට් වෙන්න යන්නේ. ඔය එකසර යුගල මම මේ විදිහේ පරමාණුවක් රහිත ස්ටික් එකකින් නිරූපණය කරන්නම්. දැන් මේ ඉන්නේ කවුද? එකසර ඉලෙක්ට්‍රෝන යුගල. මම එකසර ඉලෙක්ට්‍රෝන යුගලත්
මේ විදිහටම නිරූපණය කරන්නම්. මෙතනින් එක සර යුගලක් මේ ආකාරයෙන්. හරිද? දැන් ළමයි සිදුවිය යුතු දේ මෙන්න මේකයි. මේ එකසර යුගල විසින් මේ බන්ධන තුන කෙරෙහිම ප්‍රබල විකර්ෂණයක් ඇති කරනවා. ඒ නිසා මේ බන්ධන තුනම තමන් ඉන්න මට්ටමට වඩා මොකද වෙන්නේ? පල්ලහැට යන්නම වෙනවා. එකසර ඉලෙක්ට්‍රෝන යුගලේ බලපෑම නිසා. හරිද? දැන් මෙන්න මේ විදිහේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියක් මම ස්ටිකර් මෙතනින් ගහන්නම්. හරි? මේ විදිහේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියක් අපි හඳුන්වන්නේ මොන ජ්‍යාමිතියක් කියලාද? චතුස්තලීය කියලා. එහෙමනම් ළමයි ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීය විය යුතුයි. හරි. එහෙනම් චතුස්තලීය ස්වරූපයේ එන විදිහට ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය නිරූපණය කරමු. එකසර ඉලෙක්ට්‍රෝන යුගල මේ විදිහට කාක්ෂිකයක් ඇතුළට දාන්න කැපිටල් B පරමාණු මේ විදිහට නිරූපණය කරන්න. හරිද? right. මොකක්ද ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීය විය යුතුයි. කැපිටල් A පරමාණුවේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීය නම් මුහුම්කරණය sp3 විය යුතුයි. අනිත් එක තමයි ළමයි කැපිටල් A පරමාණුව වටා හැඩය. right. දැන් කැපිටල් A පරමාණුව වටා හැඩය ගත්තොත් ළමයි මේ B පරමාණු තුන මේ විදිහට එකිනෙකින් යා කරන්නකො. එකිනෙකින් යා කරපුවාම අපිට හම්බ වෙන්නේ පාදස්තය ත්‍රිකෝණයක් වෙච්ච පිරමිඩ් එකක්නේ. ඒ නිසා මේ හැඩය අපි හඳුන්වන්නේ ත්‍රියානති පිරමිඩිය කියලා. හැබැයි ඕක කියන්න ගියාම ওই ත්‍රියානති කෑල්ල වැඩි පාවිච්චි කරන්න නැතුව කෙලින්ම කියන්නේ පිරමිඩිය කියලා. හරිද? එහෙනම් මේ තියෙන එකසර යුගල නම් පිරමිඩියේ හැඩය එන ආකාරයට B පරමාණු තුන මේ විදිහට දාන්න. මේ හැඩය හැඳින්විය යුතු නියම ක්‍රමය තමයි ත්‍රියානති මොකක්ද? පිරමිඩීය. පැහැදිලිද කියපු දේ? right. හරි. එහෙනම් ළමයි දැන් right හොඳින් තේරුම් ගන්න මේ දේ. පරමාණුවක් වටේ සිග්මා බන්ධන සංඛ්‍යාව 3යි. හරිද? එකසර ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව 1යි නම් හැඩය ත්‍රියානති පිරමිඩීය වෙන්න ඕන. නැත්තම් පිරමිඩිය කියලා අපි සරලව හඳුන්වනවා. හරිද? ඊළඟට බන්ධන 3යි එකසර එකක් නිසා මුළු වෙස්ප සංඛ්‍යාව කීයද? වෙස්ප යුගල් සංඛ්‍යාව 4යි. පරමාණුවක් වටේ වෙස්ප යුගල් සංඛ්‍යාව 4ක් නම් ඊට අදාළ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අපි හඳුන්වන්නේ චතුස්තලීය කියලා. ඒතර පරමාණුවක එයාගේ වටේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීය නම් මුහුම්කරණය sp3 වෙන්න ඕන. පැහැදිලිද? හරි. දැන් ළමයි අපි පරමාණුවක් වටේ සිග්මා බන්ධන 3යි එකසර 2 අවස්ථාවට එමු. ඊළඟ අවස්ථාව ළමයි පරමාණුවක් වටේ AB3මයි සිග්මා බන්ධන 3යි එකසර ඉලෙක්ට්‍රෝන 2යි. සිග්මා 3යි එකසර ඉලෙක්ට්‍රෝන 2යි කියලා කියන්නේ මුළු වෙස්ප ඒකක සංඛ්‍යාව කීයද? 5යි. පරමාණුවක් වටා විකර්ෂක ඒකක 5ක් ඉන්නවා නම් ඒ විකර්ෂක ඒකක 5 ඉන්න ඕන හැඩය මොකක්ද? ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ත්‍රියානති ද්විපිරමිඩීය. බලමු ළමයි ඔය ත්‍රියානති ද්විපිරමිඩීය හැඩය හැදෙන ආකාරය. right. දැන් වෙන්න ඕන බන්ධන 3යි එකසර 2යිනේ. හිතන්න මෙන්න මෙහෙම. මෙන්න තියෙන එක බන්ධනයක්. හරිද? මේ බන්ධනයත් එක්ක විකර්ෂණ බලය අවම වෙන විදිහට තවත් බන්ධනයක් කියලා සෙට් වෙනවා. ඒ දෙන්න ඒක රේඛීයයි. දැන් මොකද උනේ? මේ බන්ධන දෙක නිසා ඇතිවෙන විකර්ෂණ බලයේ සංප්‍රයුක්තය අවම වුණා. හැබැයි දැන් ඒ විතරක් හරියන්නේ නැහැ. තව බන්ධනයක් එන්න ඕන එකසර දෙකක් එක්ක. දැන් ඒ තුන් දෙනා ළමයි. ඇයි තුන් දෙනා කියලා කිව්වේ? තව අලුතින් බන්ධනයක් එන්න ඕන එකසර දෙකක් එක්ක. හරිද? ඒ තුන් දෙනා කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. හරි. මේ බන්ධනේ ඉන්න තලයට අභිලම්බව ඒගොල්ලෝ සෙට් වෙනවා අංශක 360ක කෝණයක් 120 ගානේ මෙන්න මේ විදිහට බෙදාගෙන. හරිද? දැන් බලන්න ළමයි වෙච්ච දේ. හරි. මෙන්න මේ උඩ තියෙන B පරමාණුවයි මෙන්න මේ තියෙන අග්‍ර 3යි අපි යා කරමුකෝ. අපිට සෙට් වෙන්නේ මොකක්ද? පාදස්තය ත්‍රිකෝණයක් වෙච්ච පිරමිඩ් එකක්. ඔය විදිහටම මෙන්න මේ විදිහට පල්ලෙහෙන් සම්බන්ධ කරන්න පුළුවන් නේ.
අපිට එතනින් සෙට් වෙන්නේ මොකද්ද? පාදස්ථයේ ත්‍රිකෝණයක් වෙච්ච පිරමිඩ් එකක්. උඩින් පිරමිඩ් එකයි පල්ලෙහෙන් පිරමිඩ් එකක් නිසා අපි හඳුන්වනවා මේකේ නම මොකක් කියලාද? ත්‍රියානති ද්විපිරමිඩිය කියලා. හරිද? රයිට්. මම ළමයි එකසර ඉලෙක්ට්‍රෝන යුගලුත් මේ විදිහටම නිරූපණය කරන්නම්. මේ තියෙන එකසර යුගලක්. රයිට්. මේ තියෙන්නේ තවත් එකසර ඉලෙක්ට්‍රෝන යුගලක්. හරිද? හරි. එහෙනම් ළමයි මතක තියාගන්න මේ දේ. පරමාණුවක් වටා මුළු වෙස්ප යුගල සංඛ්‍යාව 5ක් නම් අනිවාර්යෙන්ම ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ත්‍රියානති ද්විපිරමිඩිය වෙන්න ඕන. දැන් මේක ළමයි අපි ත්‍රියානති ද්විපිරමිඩිය ආකාරය එන විදිහට මේක අපි හදමු. රයිට්. මෙතන කැපිටල් A පරමාණුව ලියන්න. හරිද? මෙතනින් කැපිටල් B පරමාණුව දාන්න, මෙතනින් කැපිටල් B දාන්න, මෙතනින් තව B කෙනෙක් ලියන්න. ඊට පස්සේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් මේ විදිහට නිරූපණය කරන්න. හරිද ළමයි? දැන් මෙතන ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අපි හඳුන්වන්නේ ත්‍රියානති ද්වි පිරමිඩිය කියලා. හරිද? මේකේ ඊළඟ දේ ළමයි. හොඳින් තේරුම් ගන්න මේ දේ. මෙන්න මේ බන්ධනය තියෙනවනේ. මේ බන්ධනයයි මේ එකසර යුගල් දෙකයි. හරිද? මෙන්න මේ එකසර යුගල් දෙක සහ මේ බන්ධනයේ ඉන්නේ එකම තලයේ. හරිද? මේ බන්ධනයත් තියෙන්නේ අංශක 90ක කෝණයකින් සහ මේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල සහ මේ බන්ධනය අතර කෝණය අංශක 120ක් වෙනවා. පැහැදිලිද? දැන් අපි මේකේ හැඩයට එමු ළමයි. මේකේ හැඩයට આવොත් ඕගලන්ට පේනවද මෙන්න මෙහෙම දෙයක්. මෙන්න මේ එකසර යුගල අමතක කරන්න දැන්. කැපිටල් A මැදි කරගෙන B පරමාණු දෙකක් මෙහෙම ඉන්නවා. ඒක රේඛීයව. තව B පරමාණුවක් බන්ධනයකින් මෙහෙම සෙට් වෙනවා. මේ අකුර නිකන් අර ඉංග්‍රීසි හෝඩියේ තියෙන T අකුර වගේනේ. ඒ නිසා ළමයි මේ හැඩය හරි මේ හැඩය අපි හඳුන්වන්නේ T හැඩය කියලා. ඕක අඳින්න ගියොතින් කැපිටල් A පරමාණුව මෙතනින් දාලා B පරමාණු දෙක දෙපැත්තෙන් දාලා ඊළඟ B පරමාණු මෙහෙම ලියන්න T අකුරක් වගේ. එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙක මේ විදිහට ලියන්න. එහෙනම් මේ හැඩය අපිට හඳුන්වන්න පුළුවන් T හැඩය කියලා. තවත් කැටයන් දාලා කියනවා නම් T අක්ෂරාකාර හැඩය කියලා කියන්න පුළුවන්. හරිද? එහෙනම් හොඳට මතක තියාගන්න මෙන්න මේ දේ. පරමාණුවක් වටේ සිග්මා බන්ධන 3යි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 2යි නම් මුළු වෙස්ප යුගල් සංඛ්‍යාව 5යි. පරමාණුවක් වටේ වෙස්ප යුගල් සංඛ්‍යාව 5ක් නම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අනිවාර්යෙන්ම ත්‍රියානති ද්විපිරමිඩිය වෙන්නම ඕන. හරිද? අනෙක් කතාව බන්ධන 3යි එකසර 2යි නම් හැඩය මෙන්න මේ විදිහේ T අකුරක් වගේ වෙන්න ඕන. රයිට්? එහෙනම් සිග්මා බන්ධන 3යි එකසර 2යි නම් හැඩය මොකක්ද? T. පැහැදිලිද කියපු දේ? හරි ළමයි ඊළඟ අවස්ථාව AB4. AB4 වල මුලින්ම අපි බලමු A පරමාණු වටා සිග්මා බන්ධන 4යි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 0යි. හරිද? සිග්මා බන්ධන 4යි එකසර 0යි නම් මුළු වෙස්ප ඒකක කීයද ළමයි? 4යි. පරමාණුවක් වටේ මුළු වෙස්ප යුගල් සංඛ්‍යාව 4ක් වෙනවා නම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අනිවාර්යෙන්ම චතුස්තලීය වෙන්න ඕන. එහෙනම් අපි දැන් චතුස්තලීය ආකාරය හදමු. රයිට්. හරි. හිතන්න මෙන්න මෙහෙම. මේ තියෙන්නේ එක පරමාණුවක් නම් රයිට්. මේ විදිහට තව පරමාණුවක් සෙට් වෙනවා. හරි. ඊළඟට තවත් පරමාණුවක් මේ පැත්තෙන් සෙට් වෙනවා. තවත් පරමාණුවක් මේ පැත්තෙන් සෙට් වෙනවා. දැන් මෙන්න මේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අපි හඳුන්වන්නේ මොකක් කියලාද? චතුස්තලීය කියලා. රයිට්? හරි. එහෙනම් ළමයි දැන් වෙස්ප එකක 4යි තිබුණේ සිග්මා බන්ධන 4යි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 0යි. හරිද? එහෙනම් කැපිටල් A ව මෙතනින් දාන්න, B ව මෙතනින් දාන්න, තවත් B පරමාණුවක් මෙතන, තවත් B පරමාණුවක් මෙතන, තවත් B පරමාණුවක් මෙතන. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය දැන් අපිට හඳුන්වන්න පුළුවන් චතුස්තලීය කියලා. යම් පරමාණුවක් වටේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීය නම්
මුහුම්කරණය ළමයි මොකක්ද වෙන්න ඕන? මුහුම්කරණය sp3 විය යුතුයි. දැන් ළමයි මෙන්න මේ ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය තියෙනවනේ. මේ ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය වෙනස් කරන්න එකසර යුගල් මෙතන තියෙනවද? නැහැ. ඒ නිසා හැඩයත් අනිවාර්යෙන්ම චතුස්තලීය. එහෙනම් කැපිටල් A පරමාණුව මෙතන, B පරමාණුව මෙතන, තව B කෙනෙක් මෙතන, තව B කෙනෙක් මෙතනින් දාගන්න. තවත් B පරමාණුවක් මෙතනින් දාගන්න. හරිද? එහෙනම් කැපිටල් A පරමාණුව වටා හැඩය චතුස්තලීය විය යුතුයි. එහෙනම් යම් පරමාණුවක් වටා සිග්මා බන්ධන 4යි එකසර බිඳුවයි නම් හැඩයත් චතුස්තලීයයි ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතියත් චතුස්තලීයයි. පැහැදිලිද කියපු දේ? දැන් අපි බලමු ඊළඟට බන්ධන 4යි එකසර එකක් සෙට් වෙද්දී කොහොම වෙනස් වෙයිද කියලා. හරි. ළමයි ඊළඟ අවස්ථාව AB ෆෝමයි. හරි. මෙතන තියෙන සිග්මා බන්ධන සංඛ්‍යාව 4යි. ඒ පරමාණු වටේ තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව 1යි. එහෙනම් සිග්මා බන්ධන 4යි එකසර යුගල් 1යි නම් 4 1යි 5යිනේ. එහෙනම් පරමාණු වටා මුළු වෙස්ප ඒකක සංඛ්‍යාව කීයද? 5යි. ළමයි පරමාණුවක් වටේ මුළු වෙස්ප ඒකක 5ක් තියෙනවා නම් ඊට අදාළ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය හඳුන්වන නම මොකක්ද? වෙස්ප ඒකක 5ක් නම් ත්‍රියානති ද්විපිරමිඩිය. අපි දැන් බලමු කොහොමද මේ ත්‍රියානති ද්විපිරමිඩියේ හැඩය මෙතෙන්ට සෙට් වෙන්නේ කියලා. දැන් ළමයි වෙන්න ඕන බන්ධන 4ක්නේ සෙට් වෙන්න ඕන. අපි මුලින් ඉඳලා හදාගෙන යමු. හරි. එහෙනම් හිතන්න මෙන්න මෙහෙම. බන්ධන දෙකක් තමන්ගේ විකර්ෂණ බල අවම වෙන විදිහට ඒක රේඛීයව ඉන්නවා. දෙන්න එකම ලයින් එකේ. ඊළඟට තව බන්ධන දෙකකුයි එකසර එකකුයි ළමයි සෙට් වෙන්න එපේ. හරිද? දැන් වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඔය බන්ධන දෙක මෙන්න මේ බන්ධනයට අභිලම්බව සෙට් වෙනවා. හරිද? තව බන්ධනයක්, හරි, තව AB බන්ධනයක් මෙන්න මේ A පරමාණුවට, කියන්නේ මේ B පරමාණුවට, මේ B පරමාණුවට අංශක 120ක කෝණයකින් මේ පැත්තෙන් සෙට් වෙනවා. ඊළඟට එකසර ඉලෙක්ට්‍රෝන යුගල මෙතනින් සෙට් වෙනවා. මේ එකසර ඉලෙක්ට්‍රෝන යුගලයි මේ බන්ධනය අතර කෝණය අංශක 120යි. මේ එකසර යුගලයි මේ B බන්ධනයයි අතර මේ කෝණයත් අංශක 120යි. මම දැන් එකසර යුගලත් මේ විදිහටම නිරූපණය කරන්නම්. හරිද? රයිට්. ඔන්න දැන් කතාව හරි. බන්ධන 4යි 1යි 2යි 3යි 4යි. හරි. එකසර යුගල් 1යි. දැන් උනේ මේ බන්ධනයයි මේ බන්ධනයයි තමන්ගේ විකර්ෂණ බලව වෙන විදිහට ඒක රේඛීයව සෙට් වුණා. හරිද? ඊළඟට මේ බන්ධන දෙකයි මේ එකසර යුගලයි ඒ තුන් දෙනාගේ විකර්ෂණ බල අවම වෙන විදිහට එකම තලයක අංශක 360ක් 120 ගානේ ආසන්නව බෙදාගත්තා. පැහැදිලිද? දැන් මේ උඩ තියෙන B පරමාණුවේ ඉඳලා මේ අග්‍ර අපි පිළිවෙලින් යා කරගෙන යන මේ පාදස්තේ ත්‍රිකෝණයක් වෙච්ච පිරමිඩ් එකක් නේ අපිට හම්බ වෙන්නේ. උඩින් පිරමිඩ් එකකුයි පල්ලෙහෙන් පිරමිඩ් එකකුයි මේ සෙට් වෙන්නේ. ඒ නිසා මේ වගේ ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතියක් අපි හඳුන්වන්නේ මොකක් කියලාද? ත්‍රියානති ද්විපිරමිඩීය කියලා. හරිද? එහෙමනම් මේ ව්‍යුහය අපි මේ ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය දැන් අපි අඳිමු. එහෙනම් කැපිටල් A ව මෙතනින් අඳින්න පුළුවන්. කැපිටල් B පරමාණුවක් මෙතනින් දාන්න, තවත් B පරමාණුවක් මෙතනින් දාන්න. ඊළඟට ළමයි මෙතනින් තව B පරමාණුවක්, මෙතනින් තව B පරමාණුවක් දාන්න. එකසර ඉලෙක්ට්‍රෝන යුගල මෙන්න මෙතනින් දාන්න. එහෙනම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ත්‍රියානති ද්වි පිරමිඩිය වෙන්න ඕන. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ත්‍රියානති ද්විපිරමිඩිය නම් මුහුම්කරණය sp3d විය යුතුමයි. පැහැදිලිද? දැන් ළමයි මීට අදාළ හැඩය බලමු. හැඩය මොන වගේද කියලා. දැන් ඔන්න හොඳින් බලාගන්න මේ දේ. මේ තියෙන්නේ මැදේ ඒ පරමාණුව. මේ තියෙන එකසර යුගල. හරිද? මෙතන B, මෙතන B. දැන් මේක අපි මෙන්න මේ විදිහේ තලයක තියමු. මේ තලයක තියලා තියෙද්දි මෙන්න මේ පැත්තෙන් එක ළමයෙක් ඇවිල්ලා ඉඳ ගන්නවා. මොකද වෙන්නේ? ඕක එහාට පහත් වෙනවා. තව ළමයෙක් ඇවිල්ලා මේ පැත්තෙන් ඉඳ ගන්නවා. මොකද වෙන්නේ? ඕක මෙහාට පහත් වෙනවා. දෙන්නට මේක මේ විදිහට මූව් කර කර ඉන්න පුළුවන් නේ ළමයි. ඕගොල්ලෝ මේ අත්දැකීම දැකලා ඇති මොන්ටිසෝරි යන කාලේ. තාමත් දන්නවද දන්නේ නැහැ.
මේක ළමයි නිකන් හරියට සීසෝ එකක් වගේනේ. පැහැදිලිද කියපු දේ නිසා මේ හැඩය අපි හඳුන්වන්නේ සීසෝ හැඩය කියලා. තවත් නමක් මේකට කියනවා ව්‍යාජ චතුස්තලීය කියලාත්. හරිද? එහෙනම් මතක තියාගන්න මේ දේ. පරමාණුවක් වටේ සිග්මා බන්ධන 4යි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 1යි නම් හැඩයට අපි දෙන නම එක්කෝ සීසෝ හැඩය නැත්නම් ව්‍යාජ චතුස්තලීය. හරිද? එහෙමනම් කැපිටල් A පරමාණුව මෙතනින් ලියලා B පරමාණුව මෙතනින් දාන්න. අනෙක් B පරමාණුව මෙතනින් දාන්න. අනෙක් B මේ විදිහට දාන්න. හරිද? දාලා එකසර ඉලෙක්ට්‍රෝන යුගල මෙතෙන්ට සෙට් කරන්න. හරිද? දැන් මීට අදාළ හැඩය අපි හඳුන්වන්නේ සීසෝ හැඩය කියලා. එහෙමත් නැත්නම් තව නමක් කියන මොකක්ද? ව්‍යාජ චතුස්තලීය කියලා. පැහැදිලිද ළමයි? රයිට්. එහෙනම් මෙන්න මේ හැඩේ ළමයි හැදිච්ච හැටි හොඳින් තේරුම් ගන්න. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ගත්තොතින් ඕක ත්‍රියානති ද්විපිරමිඩීයයි. හැබැයි හැඩය ගත්තොත් ළමයි හැඩය කොහොමද? සීසෝ ආකාරය. හරිද? රයිට්. එහෙනම් මතක තියාගන්න බන්ධන 4යි එකසර යුගල් 1යි කියලා කියන්නේ හැඩය සීසෝ. බන්ධන 4යි එකසර 1යි නම් මුළු වෙස්ප යුගල් සංඛ්‍යාව 5ක් නිසා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ත්‍රියානති ද්විපිරමිඩීය වෙන්න ඕන. පැහැදිලිද කියපු දේ? හරි. ළමයි ඊළඟට AB4 අවස්ථාව. මේ AB4 අවස්ථාවේදී මධ්‍ය පරමාණුව වටේ සිග්මා බන්ධන 4යි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 2යි. සිග්මා බන්ධන 4යි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 2යි නම් හරි ඒ පරමාණු වටේ මුළු විකර්ෂක ඒකක කීයද? 6යි. එහෙනම් පරමාණුවක් වටේ දැන් විකර්ෂක ඒකක 6ක් සෙට් වෙන්න යන්නේ. මේ විදිහේ විකර්ෂක ඒකක 6ක් සෙට් වෙච්ච අවස්ථාවක් මීට කලින් අපිට හම්බුනේ නැහැ. බලමු මේක ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය කොහොමද හැඩ ගැහෙන්නේ සහ අන්තිමට හැඩය මොන වගේද කියලා. දැන් බන්ධන 4ක් සෙට් වෙන්න ඕනේ ළමයි. හරි හිතන්න මෙන්න මෙහෙම. එක බන්ධනයක් මෙතෙන්ට ඇවිල්ලා සෙට් වුණා. ඔය බන්ධනය ඇති කරන විකර්ෂණ බලය තවත් බන්ධනයත් එක්ක අවම කරගන්න නම් මේ බන්ධන දෙක එකම රේඛාවක හිටියනම් හරි. එහෙනම් බන්ධන දෙකක් සෙට් වුණා තමන්ගේ විකර්ෂණ බලයන් අවම වෙන විදිහට. ඊළඟට තව බන්ධන දෙකක් සෙට් වෙන්න ඕනනේ. ඒ බන්ධනය මම මෙතනින් දාන්නම්. හරි. මේ බන්ධනය විසින් ඇති කරන විකර්ෂණ බලයත් එක්ක අවම වෙන විදිහට තව බන්ධනයක් මේ විදිහට මම නිරූපණය කරන්න. රයිට්. දැන් බන්ධන 4 හරි. එකසර යුගල් දෙකක් සෙට් වෙන්න ඕන. එකසර යුගල් දෙක මම මේ විදිහට දාන්නම්. එකසර යුගලක් මේ විදිහට ඉද්දි උඩින් තව එකසර යුගලක් පල්ලෙහින් සෙට් කරන්නම්. හරිද? එකසර යුගල් දෙකත් මම මේ විදිහට නිරූපණය කරන්නම්. හරි. මේ තියෙන්නේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 2. හරිද? හරි. ළමයි දැන් එහෙනම් බන්ධන 4යි එකසර යුගල් 2යි. හරිද? එතකොට මෙන්න මේ වගේ ජ්‍යාමිතියක් අපි හඳුන්වන්නේ මේ වගේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියක් අපි හඳුන්වන්නේ අෂ්ටතලීය කියලා. හරිද? මෙතන උඩින් මේ කොන් 4 යා කරලා පාදස්තේ චතුරස්‍රයක් වෙච්ච පිරමීඩ් එකක් හදාගන්න පුළුවන්. ඒතර උඩිනුත් පාදස්තේ චතුරස්‍රයක් වෙච්ච පිරමීඩ් එකක් තියෙනවා පල්ලැහැනුත් ওই විදිහටම හදාගන්න පුළුවන්. එහෙමයි කියලා මේකට අපි සමචතුරස්‍ර ද්විපිරමිඩීය කියන්නේ නැහැ. අපි කියන්නේ මොකක් කියලාද මේ හැඩය? අෂ්ටතලීය කියලා. එහෙනම් හොඳට මතක තියාගන්න මෙන්න මේ දේ. පරමාණුවක් වටේ මුළු විකර්ෂක ඒකක ගණන 6ක් නම් මොකක්ද? පරමාණුවක් වටා මුළු විකර්ෂක ඒකක ගණන 6ක් නම් ඒ පරමාණු වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අෂ්ටතලීය වෙනවා. පැහැදිලිද කියපු දේ? රයිට්. ඉස්සෙල්ලාම ළමයි මම අෂ්ටතලීය හැඩය ඇඳලා ඉන්නම් අවසාන හැඩයට යන්න කලින්. එහෙනම් කැපිටල් A පරමාණුව මෙතනින් දාගත්තා. B පරමාණුව මෙතන එයා ඉන්න රේඛාවේම B ඉන්නවා, මෙතනත් B ඉන්නවා, මෙතනත් B ඉන්නවා. එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකත් මේ විදිහට ඒක රේඛීයව හැඩ ගැහෙනවා. මේ විදිහේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියක් අපි හඳුන්වන්නේ අෂ්ටතලීය කියලා. පරමාණුවක් වටේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අෂ්ටතලීය නම්
මුහුම්කරණය sp3d2 වෙනවා. ඔන්න ළමයි ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය. හරිද? දැන් මම හැඩයට යන්නේ මේ එකසර යුගල නිරූපණය කරන්න පාවිච්චි කරපු ස්ටික් දෙක මම ගලලා අයින් කරනවා. හරිද? ළමයි දැන් බලන්න මෙන්න මේ දේ. මේ මධ්‍ය පරමාණුව මේ ග්‍රීන් බෝඩ් එකේ උඩින් තියන්න පුළුවන් නේ. හරිද? ඊට පස්සේ මේ B පරමාණු හතර මේ විදිහට යා කරන්නත් පුළුවන් නේ. මේ කොන් හතර යා කරොත් අපිට හම්බ වෙන්නේ සම චතුරස්‍රයක් නේ. එකම තලයක තියෙන. එහෙනම් එකම තලයක තියෙන සම චතුරස්‍රයක් සෙට් වෙනවා නම් මේ හැඩය අපි හඳුන්වන්නේ සමචතුරස්‍ර තලීය කියලා. නැත්තම් තලීය සමචතුරස්‍රාකාර කියලා. එහෙනම් මේ හැඩය අඳින්න ගියොතින් කැපිටල් A මෙතනින් දාන්න. AB බන්ධනයක් මෙතන, තව AB බන්ධනයක්, තවත් AB බන්ධනයක්, තවත් AB බන්ධනයක්. මෙතනින් එක සැර ඉලෙක්ට්‍රෝන යුගලක් දාන්න, මෙතනොත් එක සැර යුගලක් දාන්න. මේක තලීය සමචතුරස්‍රාකාර වෙනවා. නැත්තම් සමචතුරස්‍ර තලිය කියලා ළමයි මෙන්න මේ හැඩය අපිට හඳුන්වන්න පුළුවන්. right. එහෙනම් හොඳින් අවබෝධ කරගන්න මේ දේ. පරමාණුවක් වටේ සිග්මා බන්ධන 4යි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 2යි නම් මුළු වෙස්ප යුගල් සංඛ්‍යාව කීයද? 6යි. පරමාණුවක් වටේ විකර්ෂක ඒකක 6ක් තියෙනවා නම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අෂ්ටතලීය වෙන්න ඕන. හරිද? හැඩය තලීය සමචතුරස්‍රාකාර වෙන්න ඕන. ඒතර තලීය සමචතුරස්‍රාකාර වෙන්න නම් ඒ පරමාණු වටේ සිග්මා බන්ධන සංඛ්‍යාව 4ක් වෙන්න ඕන. එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 2ක් සමග. පැහැදිලිද? හරි. දැන් අපි AB5 අවස්ථාවට යමු. හරි. ඊළඟ අවස්ථාව ළමයි AB5. හරි. AB5 වල මධ්‍ය A පරමාණු වටා සිග්මා බන්ධන 5යි එකසර බිඳුවයි. සිග්මා බන්ධන 5යි එකසර බිඳුවයි නම් ඒ පරමාණු වටා මුළු විකර්ෂක ඒකක කීයද ළමයි? 5යි. පරමාණුවක් වටේ විකර්ෂක ඒකක 5ක් ඉන්නවා නම් ඒ විකර්ෂක ඒකක 5 ඉන්න ඕන මොන විදිහටද? ත්‍රියානති ද්විපිරමිඩීය විදිහට. බලමු ළමයි ත්‍රියානති ද්විපිරමිඩීය හැඩය හැදෙන විදිය. මේ තියෙන එක බන්ධනයක්. ඒ බන්ධනයත් එක්ක විකර්ෂණ බලය අවම වෙන විදිහට තව බන්ධනයක් එනවනම් එන්න ඕන ඒක රේඛීයවයි. හරිද? තව බන්ධන 3ක් සෙට් වෙන්න එපයි. ඒ බන්ධන 3 සෙට් වෙන්නේ මේ එක බන්ධනයකට අභිලම්බ ලෙස. හරි. ඒ බන්ධන 3 අතර අංශක 120ක කෝණයක් එක්ක. මේ විදිහට. දැන් ළමයි මොකද්ද මෙතන උනේ? හරි. දැන් මේ බන්ධනය විසින් ඇති කරපු විකර්ෂණ බලයයි මේ බන්ධනය විසින් ඇති කරගත්ත විකර්ෂණ බල දෙක එකිනෙකින් අවම වෙනවා ඒක රේඛීයව හිටපු නිසා. ඊළඟට මේ බන්ධන තුනම අංශක 360ක් 120 ගානේ බෙදාගත්ත නිසා. හරිද? මේ බන්ධන තුන විසින් ඇති කරගත්ත විකර්ෂණ බලයත් අවම වෙනවා. පැහැදිලිද? දැන් මේ උඩ B පරමාණුවේ සිට අනෙක් B පරමාණු වලට යා කරාට පස්සේ පාදස්තයේ ත්‍රිකෝණයක් වෙච්ච පිරමිඩ් එකක් හැදෙනවානේ. උඩින් පිරමිඩ් එකයි පල්ලෙහෙන් පිරමිඩ් එකයි සෙට් කරගත්තොත් මේක ත්‍රියානති ද්විපිරමිඩීය වෙනවානේ. එහෙම නම් ළමයි මීට අදාළ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ත්‍රියානති ද්විපිරමිඩීය විය යුතුයි. එහෙනම් කැපිටල් A මෙතනින් දාගත්තා. B ව මෙතනින්, කැපිටල් B මෙතනින්, තව B පරමාණුවක් මෙතන, තවත් B පරමාණුවක් මෙතන, තව B පරමාණුවක් මෙතනින් දාගන්න. එහෙනම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ත්‍රියානති ද්විපිරමිඩීය වෙන්න ඕන. හරිද? දැන් ළමයි මේ හැඩය වෙනස් කරන්න එක සැර යුගල් තියෙනවද? නැහැ. එක සැර යුගල් නැති නිසා මීට අදාළ හැඩය වෙන්නත් ඕන ත්‍රියානති ද්විපිරමිඩීයමයි. එහෙනම් කැපිටල් A පරමාණුව මෙතනින් දාගන්න, කැපිටල් B මෙතන, තවත් B කෙනෙක් මෙතන, ඉතුරු B පරමාණු මේ විදිහට නිරූපණය කරන්න. එහෙනම් බන්ධන 5යි එකසර බිඳුවයි නම් හැඩයත් ත්‍රියානති ද්විපිරමිඩීයයි
ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියත් ත්‍රියානති ද්විපිරමිඩීයයි. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ත්‍රියානති ද්විපිරමිඩීය නම් මුහුම්කරණය sp3d වෙන්න ඕන. හරිද? මෙතන ළමයි තව බන්ධන කෝණ ගැන පොඩි අදහසක් ඔයගලන්ට දෙන්න ඕන. මෙතන මේ B පරමාණුව තියෙනවනේ. මේ B පරමාණුවයි මේ A පරමාණුවයි මේ B පරමාණුවයි. බන්ධන කෝණය කීයද? අංශක 90යි. ඊළඟට මේ B පරමාණුවයි මේ A පරමාණුවයි මේ B පරමාණුවයි. මේ බන්ධන කෝණය කීයද? අංශක 120යි. පැහැදිලිද? ඊළඟට හිතන්න මේ දේ. මේ B පරමාණුවත් මේ A පරමාණුවත් මේ B පරමාණුවත් මේ අතර බන්ධන කෝණය කීයද ළමයි? අංශක 180යි. පැහැදිලිද කියපු දේ. එහෙනම් මෙන්න මේ වෙනස්කමුත් ළමයි හොඳින් සියුම් ලෙස නිරීක්ෂණය කරන්න. මේක සියුම් ලෙස නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නෙම ඕගොල්ලෝ ටූත් පික් අරගෙන ක්ලේ අරගෙන මේ හැඩයන් මේ විදිහටම හැදුවොත්. පැහැදිලිද? හරි. එහෙනම් දැන් අපි බන්ධන පහයි එකසර එක අවස්ථාවට යමු. හරි. ළමයි ඊළඟ අවස්ථාව AB5යි. AB5 මධ්‍ය පරමාණුවට සිග්ම බන්ධන පහයි එකසර එකයි. එහෙනම් මුළු වෙස්ප යුගල් සංඛ්‍යාව 6යි. ළමයි පරමාණුවක් වටේ වෙස්ප ඒකක 6ක් තියෙනවා නම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අෂ්ටතලීය වෙන්න ඕන. බලමු අපි අෂ්ටතලීය ව්‍යුහය හැදෙන ආකාරය. මෙතන තියෙනවා එක බන්ධනයක්. ඔය බන්ධනයත් එක්ක තමන්ගේ විකර්ෂණ බලය අම වෙන විදිහට තව බන්ධනයක් එනවා නම් ඒ දෙන්න ඒකරේඛීයව සෙට් වුණා නම් හරි. රයිට්. දැන් තව බන්ධන තුනක් එන්න එපයි. තව බන්ධනයක් මම මෙතනින් දාන්නම්. හරිද? ඒ බන්ධනයත් එක්ක විකර්ෂණ බලය අවම කරගන්න තව බන්ධනයක් මෙතනින් සෙට් වෙනවා. ඒකත් එකම රේඛාවක. හරිද? රයිට්. දැන් තව බන්ධනයකුයි එකසර යුගලකුයි සෙට් වෙන්න ඕන. එහෙනම් ඊළඟ බන්ධනය මෙතනින් සෙට් වෙද්දී ඊළඟ එකසර යුගල මෙතනින් සෙට් වෙනවා. එකසර යුගලත් මම නිරූපණය කරන්නම්. මෙන්න මේ විදිහට. හරිද? රයිට්. දැන් ළමයි බලන්න වෙච්ච දේ. එකසර යුගල් 1යි බන්ධන 5යි. හරිද? මේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අපි හඳුන්වන්නේ මොකක් කියලා දැන්? අෂ්ටතලීය කියලා. හරිද? මේකේ හැඩයට આવොත් ළමයි හැඩේ බලන්න මේ කොන් හතර යා කරොත් ළමයි අපිට ලැබෙන්නේ සමචතුරස්‍රයක්නේ. හරිද? මේ උඩත් එක්ක මේ කොන් හතර ඊළඟට යා කරොත් අපිට හම්බ වෙන්නේ පිරමිඩ් එකක්නේ. ඒ නිසා මේ හැඩය අපි හඳුන්වන්නේ සමචතුරස්‍ර පිරමිඩාකාර කියලා. හරිද? රයිට්. එහෙනම් ළමයි ඊළඟට ඉස්සෙල්ලාම ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ඇඳලා ඊට පස්සේ අපි හැඩයට එමු. එහෙනම් පරමාණු වටා වෙස්ප ඒකක 6ක් නිසාවෙන් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අෂ්ටතලීයයි. එහෙනම් කැපිටල් A පරමාණුව මෙතනින් ඇඳලා B පරමාණුව මෙතනින් B පරමාණුව මෙතනින් අනෙක් B මෙතන අනෙක් B මෙතන. හරිද? මේ B පරමාණු උඩින් දාලා එකසර යුගල මෙන්න මෙතනින් මම ලියන්නම්. එහෙනම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අෂ්ටතලීය වෙනවා. හරිද? ඊළඟට මේකේ හැඩය ගත්තොත් ළමයි පාදස්තය චතුරස්‍රයක් වුණු පිරමිඩ් එකක් අපිට ලස්සනට හදාගන්න පුළුවන්. මේ නිසා මේ හැඩය අපි හඳුන්වන්නේ සමචතුරස්‍ර පිරමිඩිය කියලා. එහෙනම් කැපිටල් A පරමාණුව මෙතනින් ලියලා B පරමාණුව මෙතනින් B පරමාණුව මෙතනින් කැපිටල් B මෙතන කැපිටල් B මෙතන තව B පරමාණුවක් මෙතන එක සරගල මෙතනින් දාන්න. හැඩේ නම් මොකද්ද? සමචතුරස්‍ර පිරමිඩීය වෙනවා. පැහැදිලිද ළමයි කියපු දේ? රයිට්. හරියට දැන් අපි එහෙමනම් බන්ධන 6 අවස්ථාවට යමු. AB6. හරි ළමයි අවසාන අවස්ථාව AB6. AB6 අවස්ථාවේදී මධ්‍ය A පරමාණුවට සිග්ම බන්ධන 6යි එකසර බිඳුවයි සිග්ම බන්ධන 6යි එකසර බිඳුවයි නම් මුළු වෙස්ප යුගල් සංඛ්‍යාව කීයද? 6යි. එහෙනම් වෙස්ප යුගල් 6ක් තමන්ගේ විකර්ෂණ බල අවම වෙන විදිහට හැඩ ගැහෙන්න ඕන නම් හැඩ ගැහෙන්න ඕන ආකාරය මොකක්ද? අෂ්ටතලීය. දැන් මෙතන
බන්ධන පහක් තමන්ගේ විකර්ෂණ බල අවම කරගෙන ඉන්නවා. මේ බන්ධනයයි තමන්ගේ විකර්ෂණ බල අවම වෙන විදිහට ඒකරේඛීයව ඉන්නවා. මේ බන්ධන දෙකත් ඒකරේඛීයව ඉන්නවා. විකර්ෂණ බලය අවමයි. මේ බන්ධනයත් එක්ක තව බන්ධනයක් සෙට් වෙනවා. ඒකත් ඒකරේඛීයයි. මෙන්න මේ විදිහට. හරිද? දැන් මෙන්න මේ ජ්‍යාමිතිය තමයි අපි හඳුන්වන්නේ ළමයි මොකක් කියලාද? අෂ්ටතලිය කියලා. එහෙනම් මෙතන ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අෂ්ටතලිය වෙනවා. ඕක අපි ඇන්දොත් කැපිටල් A මෙතන, B මෙතනින්, I කැපිටල් B පරමාණුවක් මෙතන, B මෙතන, මෙතනින් තව B පරමාණුවක්, මෙතනින් තව B පරමාණුවක්. එහෙනම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අෂ්ටතලියයි. මේකේ හැඩයත් අෂ්ටතලිය. එහෙනම් හැඩය ඇන්දොත් ඒකත් අපිට මේ විදිහට අඳින්න පුළුවන් B මෙතනින් B. එහෙනම් මෙතන හැඩයත් අෂ්ටතලිය වෙනවා. එහෙනම් මේ කාරණේ ළමයි හොඳින් අවබෝධ කරගන්න. යම් පරමාණුවක් වටේ සිග්මා බන්ධන 6යි එකසර ඉලෙක්ට්‍රෝන යුගල සංඛ්‍යාව 0යි නම් මුළු විකර්ෂක ඒකක 6යි. පරමාණුවක් වටේ විකර්ෂක ඒකක 6ක් විතරක් ඉන්නවා නම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියත් අෂ්ටතලියයි හැඩයත් අෂ්ටතලියයි. පැහැදිලිද කියපු දේ? රයිට්? හරි. දැන් ළමයි කතාව මෙන්න මේකයි. දැන් මේ ස්ට්‍රක්චර්ස් ටික ළමයි අනිවාර්යයෙන්ම හැම ළමයෙක්ම ගෙදරදී ක්ලේ අරගෙන ටූත් පික් අරගෙන එකසර යුගල වලට චූටි පබලුස් ටිකක් අරගෙන මේ ස්ට්‍රක්චර්ස් 13 අනිවාර්යෙන් හදන්න ඕන. අපේ ෆිසිකල් ක්ලාස් එකේදී නම් හැම ළමයෙක්ටම ක්ලේ ගේන්න කියලා ටූත් පික් ගේන්න කියලා මේ ස්ට්‍රක්චර්ස් අපි හදවනවා ක්ලාස් එකේදී. දැන් මේ ගතවන කාල සීමාවත් එක්ක අපිට ওই වැඩේ කරන්න බෑනේ. ඒ නිසා හැම ළමයෙක්ම කැපවීමෙන් මේ ස්ට්‍රක්චර්ස් ටික අවබෝධ වීම සඳහා මම කියන්නේ තියරි ළමයි සඳහා රිවිෂන් ළමයි සඳහා නෙමේ තියරි ෆස්ට් ෂයි ළමයි නම් අනිවාර්යෙන්ම මේ ස්ට්‍රක්චර්ස් හදන්නම ඕන. හරිද? ඒතර මේ ස්ට්‍රක්චර්ස් හැදුවට පස්සේ ළමයි මේ හා සම්බන්ධව ඕන ප්‍රශ්නයක් ලේසියෙන් කරගන්න පුළුවන්. පැහැදිලිද කියපු දේ? රයිට්. හරි. දැන් ඊළඟට අපිට කරන්න තියෙන්නේ වෙස්පවාදයේ උපකල්පන පාවිච්චි කරලා පරමාණුවක් වටේ හැඩයයි ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියයි ගන්න එක. ඒකට තියෙනවා පොඩි ගණනය කිරීමක්. එහෙනම් වෙස්පවාදයේ උපකල්පන සමග හරිද? ඒ සිදු කරන ගණනය කිරීම මගින් පරමාණුවක් වටේ හැඩයයි ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියයි ගන්න එක අපි ඊළඟ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්න. නේ හැම ළමයෙක්ම මේ ස්ට්‍රක්චර්ස් හදන්නම ඕන. පැහැදිලිද? ස්ට්‍රක්චර්ස් හදලා විතරක් හරියන්නේ නැහැ. හැම ළමයෙක්ම ළමයි නෝට් එකත් ලස්සනට කම්ප්ලීට් කරගන්න ඕන. පැහැදිලිද කියපු දේ? රයිට්? හරි. එහෙනම් වෙස්පවාදයේ උපකල්පන සමග ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. හැම ළමයෙක්ම කැපවීමෙන් හොඳින් වැඩ කරගෙන යන්න.